ජන දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබෝමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර අයිබෝන් සුබ දවසක් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ පරිස්සමට ඇති කියලා විශ්වාස කරනවා. අද සිකුරාදා සාර ප්‍රභාගිර අපි කතා කරන්නේ මේ මහ පොළව සහ සංවර්ධනය පිළිබඳව. භූමිය සහ භූමියේ භාවිතය ආර්ථිකයේ සංවර්ධනයට කොහොමද පිටිවහලක් වෙන්නේ කියන කාරණාව. අද නිහිත මිතුරනි මේ හතර වටින් කොරෝනා වෙස්සරයට අපි මුහුණ දීලා ඉඳිද්දි ඔබ හිතනවා ඇති ඇයි අද අපි කොරෝනා ගැන කතා කරන්න මාතෘකාවක් අරගෙන ආවේ නැත්තේ කියලා. දැන් ඔක්කොම බලාගෙන හිටිය රට වහනකම් එහෙම නැත්නම් ලොක්ඩවුන් කරනකම්. එහෙම තත්ත්වයක් නැහැ. අපිට කියන්නේ පරිස්සමට වැඩ කරන්න කියලා. එතකොට අපි දන්නවා කොහොමද පරිස්සම් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අපි වැඩ කරමු. අපි වැඩ කරන්නේ කොහොමද? එදිනෙදා දෛනික කටයුතු පරිස්සමට වැඩ කරමු. අපේ ඉදිරි සැලසුම් තියෙනවා, අපේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තියෙන එක පුජ්‍යලික සහ ආයතනික සහ රාජ්‍ය නැත්නම් රටක් විදියට අපි එතනට යන්න වැඩ කරමු. ඒ නිසා මේ සංවර්ධනය කියන කතාව මාතෘකාව අප පහුගිය කාලේ පුරාම කතා කළා. අපිට හොඳ නායකත්වයක් තියෙනවා, අපිට හොඳ ඉදිරි දැක්මක් තියෙන අපේ රට කරවන ප්‍රධාන පුරවැසියාගේ සිට අනිකුත් සියලු දෙනාම එකට එකතු වුණා. මොකද ඒ සඳහා සුදුසු වාතාවරණයක් ගොඩනැගිලා තිබුණා. මේ ඔක්කොමත් එක සැරේටම දෙවෙනි කොරෝනා රැල්ලත් එක්ක අපි ටිකක් නතර වෙනවා වගේ ස්වභාවයක් දැනෙනවා. ඒ නිසා අපි ආයමත් සංවර්ධන ගමනට සූදානම් වෙමු. පුළුවන් විදියට ඒ ගමන යමු. ඒ නිසායි අද මා මාතෘකාව කරගත්තේ මේ භූමියේ භාවිතය සහ ආර්ථික සංවර්ධනය කියන ණය. ඉතින් භූමිය කියන සම්පත කොහොමද ආර්ථිකයේ සංවර්ධනයට දායක කරගන්නේ? භූමිය කියලා කිව්වහම අපි දන්නවා ගහ කොළ ඇලදොල සතා සීපාව. එතකොට මේ ගොඩනැගිලි මේ ඔක්කොම පිහිටලා තියෙන පෘෂ්ඨය තලය අපි කියනවා මේක මහ පොළව නැත්තම් භූමිය. එතකොට අපි ඉගෙන ගන්නවා මේ හමන සුළඟ එතකොට පායන ඉරුවෙලිය මේකත් භූමියට අයිති වෙනවා කියලා. එතකොට එතනින් එහාට ගියාම අපි කියනවා සංවර්ධනයේදී නිෂ්පාදන සාධක අතර ප්‍රමුඛතම සාධකය භූමිය. හැබැයි මේ ඔක්කොම දැනගත්තත් භූමිය නිසි කළමනාකරණයකට මේ වෙනකොට බඳුන් කරලා තියෙනවාද, ලක් වෙලා තියෙනවාද, ඒක හරියට රටේ සම්බන්ධනයට ඕන විදිහට කළමනාකරණය වීමක් වෙලා තියෙනවාද? මෙන්න මේ කරුණ ඔක්කොමත් එක්ක ඔබට අහගෙන ඉන්න පුළුවන්. අහගෙන ඉඳලා අපිත් එක්ක අදහස් එකතු කරන්න පුළුවන්. මේ මාතෘකාව පිළිබඳව කතා කරන්න ඉතාම උචිත, වඩාත්ම වැදගත් විද්වතුන් දෙපළකට මම ඉතාම ගෞරවයෙන් අද සාර ප්‍රභාගිර සාර කතාබහ අපේ සංකතන මණ්ඩපයට ආරම්භ කළා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ කළමනාකරණ සහ තක්සේරු විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.ජේ. ආර්යවංශ වේදවතන බොහොම ආදරෙන් ඔබතුමා පිළිගන්නවා. අයබෝවන්. අයබෝවන් දෙන්ෂමි. එවැගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ කළමනාකරණ සහ තක්සේරු විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය උපුලී පෙරේරා විද්වතිය ඔබතුමියත් බොහොම ආදරෙන් පිළිගන්නවා. අයබෝවන්. අයබෝවන්. ඔබතුමියටත් ඒ වගේම අසා සිටින සියලුම දෙනාටත් සුබ උදෑසනක්. හොඳයි. දැන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි, භූමිය සහ සංවර්ධනය කියන කාරණාවේදී කොහොමද භූමිය කියන එක සාධකයක් වෙන්නේ? ඔබතුමිය සහ අසන්න සියලු දෙනාට සුබ උදෑසනක්. ඉතාමත්ම සංකීර්ණ මාතෘකාවක් තමයි අපිට ලබා දීලා තියෙන්නේ. දිනිෂ ඔබ මතක් කළ ඔබේ පූර්විකාවෙම භූමිය කියන්නේ පොළොව දෙයක් බව. මේ ගහකොළ සතා සිව්පාව පසට ඇතුළේ තියෙන දේ, පසට උඩින් තියෙන මේ වායුගෝලය, මේ ආදි වශයෙන් ගත්තොත් සමස්ත ස්වභාව ධර්මයම තමයි භූමිය කියලා කියන්නේ. අපි ඉඩම කියලා කියනවා. ඒතර අපි උපන්දාසිර පය ගහලා මරණ මොහොතේ මරණය පවා මේ භූමියට පස් වෙලා යනවා. ඒතර අපේ ජීවිතය මනුෂ්‍යයාගේ ජීවිත වෙනම අනිකුත් සත්වයන්ගේ ජීවිත සම්පූර්ණ දරා තියෙන මේ මිහිකත තුල. ඒතර මිහිකත තමයි අපි මිහි මව කියලාත් කියනවා. ඒ නිසා මේ භූමිය කියන එක අතිශය සුවිශේෂී දෙයක්. භූමිය නැතුව ඇත්තෙම අපිට කුමක්ද කළ හැක්කේ? ඔබ කාටත් මේ ප්‍රශ්නයට උත්තර තියෙනවා. කිසිවක් කළ නොහැකි. ඒ නිසා මේ භූමියත් ආර්ථික සංවර්ධනයත් කියන එකට බැඳී තිබෙනවා. ආර්ථික සංවර්ධනය කියන එක කෙටියෙන් ගත්තොත් අපි අපේක්ෂා කරන්නේ මානව ප්‍රජාවේ මෙන්න අනිත් අයගේ විශේෂ අපි මානවයාගේ අභිවෘද්ධියයි.
යහපත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය පසුබිමක් සකස් කර ගැනීම මේ ආර්ථිකයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒතොර ආර්ථික විද්‍යාව කියලා විද්‍යාවක් තියෙනවා. ඒ හදාරන අය දන්නවා. එසේ නැති අය වුණත් දන්නවා. මේ භූමිය ප්‍රධාන ආර්ථික සාධකයක්, නිෂ්පාදන සාධකයක් බව. භූමිය පදනම් කරගෙන අපි ශ්‍රමයේ තියෙනවා, ප්‍රාග්ධනයේ තියෙනවා, ව්‍යවසායක. ඔය හතර එකතු කරලා තමයි සියලුම දේ නිෂ්පාදනය කරන්නේ. ඒතකොට මේ ආර්ථිකයෙන් සිදු කරන්නේ මිනිසුන්ගේ ධනය නිර්මාණය කිරීම, ඒ ධනය පරිභෝජන කිරීම, ඒ හුවමාරු කිරීම වැනි ක්‍රියාවලියක්. ඒ සඳහා නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරනවා. ඒවා ප්‍රවාහන කිරීමෙන් බෙදා හැරීමේ ක්‍රියාවලියක් සිදු කරනවා. අපි පරිභෝජනයක් කරනවා. මෙන්න මෙවැනි ක්‍රියාවලින් තමයි මේ ආර්ථික තුල සිදු වෙන්නේ. දිනුෂ ඇත්තෙම අපි අතීතය ගැන කතා කළොත් අපි ලෝකයේ මෙත අපේ ජන ප්‍රජාව හරි සරලයි. ඒතොර ජනගහනය අඩුයි. අපි දන්න ඉතිහාසය ගත්තොත් ජනගහනය අඩුයි. ඒ වගේම භූමිය අපිට ස්වභාව ධර්ම ලැබුණ භූමිය ඉති සරුසාරුදර තිබුණා. වනාන්තර, ගහකොළ, ඇලදොල, මේ ජලය, වාතය අපිට ස්වභාව ධර්ම ලැබුණු ආකාරයෙන්ම නිවැරදිව පිරිසුදු තිබුණා. ඒ වගේම තව දෙයක් තිබුණා, මේ ජනග්‍රහණය අපේ ජනතාවගේ අපේක්ෂාවන් හරි සීමා සහිතයි. ඔබ දන්නවා මේ 77ට පෙර ආර්ථිකය කියන එක අපි සලකන්නේ ආවෘත ආර්ථිකයක් කියලා, වැසුණු ආර්ථිකයක්. ඒ කියන්නේ දේශීය වශයෙන් අපි සියලු දේ අපි සකස් කරගැනීමේ ක්‍රමවේදයක්. නමුත් 1977න් පසු මේ ආර්ථික ක්‍රමවේදය අපි විවෘත ආර්ථිකයක් යන ක්‍රමවේදයට පරිවර්තනය කර ගන්නවා. ඒත් සමගම වෙළඳපොළට අපි වැඩි තැනක් දීලා මේ ඉල්ලුම සැපයීම කියන බලවේගයට මේ මිනිසාගේ අවශ්‍යතාවය ඉටු කිරීමේ වගකීම පැවරෙනවා. අන්න එතන තමයි මේ වෙළඳපොළ ආර්ථික ක්‍රමය, නැත්නම් ආර්ථික වෙළඳපොළට හසුරවන්න ඉඩ දෙන්නේ. ඒ නිසා අතීතයේ තිබුණු මේ ආර්ථික ක්‍රමය අද තියෙන ආර්ථිකයට වඩා සරලයි, සංකීර්ණතාව අඩුයි. බොහොම මේ අපිට මටසිලුයි, අපිට කළමනා කරගැනීමේ පහසුවක් තිබුණා. ඒ හේතු දෙක තමයි. එකක් අපේ අවශ්‍යතා සීමා සහිතයි. අනික අපේ ඒ වෙළඳපොළ යන බලවේගයට ඉඩ දීලා තිබුණේ නැහැ. නමුත් වර්තමානයේ අපේ අවශ්‍යතා විශාල වශයෙන් වැඩිලා තියෙනවා. ජනගහනය වැඩිලා තියෙනවා. ඒ වගේම වෙළඳපොළ සංකීර්ණලා තියෙන වෙළඳපොළ කියන වෙනත් බලවේගයකට වාර දෙනවා අපේ ප්‍රශ්න විසඳ ගැනීමට. දැන් තියෙන අපේ ප්‍රශ්නය තමයි මේ මූලික නිෂ්පාදන සාධකන භූමිය හැබැයි වෙනසක් උනේ එහි ඍණාත්මක වෙනසක් මිසක් ධනාත්මක වෙනසක් උනේ නැහැ. ඒ කියන්නේ පළවෙනිම භූමියේ සැපි වැඩි වුණාද? අපේ ලංකාව ගත්තොත් දිනුෂා වර්ග කිලෝමීටර් 65000යි භූමියේ තියෙන්නේ. ඒක සාගරයෙන් වටේලා නිසා අපිට සාගරයට යන්න බෑ. සාගරය තව කොටු වෙනවා. තවත් සාගරේ ටිකට කැල්ලාවොත් මේ ප්‍රමාණය අඩු වෙන මිසක් අපි වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා අපි ජනගහනය ගත්තොත් එන්න වැඩි වෙනවා. අද කෝටි 2කටත් වැඩි ප්‍රමාණයක් ජනගහනවා. මේ කෝටි 2කටත් වැඩි ජනගහනයට මේ සීමිත භූමි සම්පත කොහොමද භාවිත කරන්නේ කියන එක තමයි අපේ තියෙන ගැටලුව. එය අපි විද්‍යාත්මක කියනවා ප්‍රශස්ත භාවිතයක් කියලා. එහෙම නැත්නම් ආර්ථික විද්‍යාවෙන් අපේ දේපල කළමනාකරන අපි කියනවා භූමියේ ඉහළම සහ හොඳම භාවිතය. ඉංග්‍රීසියෙන් කියනවා ඒක highest and best use කියලා. මෙන්න මේ ඉලක්කේ ඉටු කර ගැනීමට වෙළඳපොළ හැසිරෙන්නේ කොහොමද කියන එකයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට වෙළඳපොළ ඉතා නිවැරදිව මේක හසුරනවා නම් භූමියේ ප්‍රශස්ත සහ උපරිම භාවිතයක් ළඟා කරගන්නට පුළුවන් කියන එක අපේ අපේක්ෂාව. ඒ සඳහා කළ යුතු ප්‍රධාන දෙයක් තමයි මේ වෙළඳපොළේ ඉන්නේ නිෂ්පාදකයන්, පරිභෝගිකයන් කියන්නේ සැපයුම් කරුවන් සහ ඉල්ලුම් කරුවන් ඉන්නේ. මේ අයට ඕන විදිහට මේ භූමි සම්පත හසුරවන්නට යනවාද කියන එකයි ගැටලුව. අපි දියුණු වෙන රටක් විදිහට එහෙම නැත්නම් අපි අපේක්ෂා සාගත රටක් විදිහට මේ භූමිය කියන සම්පතේ වටිනාකම හරියට තේරුම් ගත්තොත් මේ භූමිය නිසිලස කළමනාකර කරන ගැනීමයි අපි කළ යුතු වෙන්නේ. හොදු වෙළඳපොළ බලවේගයන්ට අනුව ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී. එතනදී තියෙන ප්‍රශ්නේ තමයි වෙළඳපොළ කියන යාන්ත්‍රණය අපි විශ්වාස කරන වෙළඳපොළෙන් තමයි සියල්ල සිදු වෙන්නේ කියලා. නමුත් යම් තැනකින් රාජ්‍ය මැදිහත් වීමක් හෝ කිසියම් දෙයකින් මේ භූමි භාවිතය සීමා කිරීමේදී කොහොමද වෙළඳපොළ අකර්මණ්‍ය වෙන්නේ කියන එකක් තියෙනවා. ඒ නිසා වෙළඳපොළ කියන යාන්ත්‍රණ අකර්මණ්‍ය නොකර භූමි සම්පත හරියට නියාමනය කර ගැනීමයි අපේ වගකීම වෙන්නට ඕන. ඒකට තමයි අපි භූමි කළමනාකරන නැත්නම් මේ දේපල කළමනාකරන කියන එක සිදු වෙන්නේ. ඉතින් තවදුරටත් කියනවා නම් මේ භූමිය කිව්වහම මේ මහ පොළොව පමණක් නෙවෙයි ඔබ කතා කරා ඒ ස්වභාව ධර්මයයි. ස්වභාව ධර්මයේ ලැබුණ මේ භූමිය ගහකොළ මේ ජලය වාතය මේ සියල්ල අපි වෙනස් කරගන්න අපේ පරිභෝජන සඳහා ඒ අතීතයට වඩා අද සංකීර්ණ නිසා අපි තාක්ෂණය, නීතිය මේ ආදී දේවල් සම්බන්ධ කරලා මේ භූමිය අපි සකස් කරගන්නවා ගොඩනැගිලි සහ අනිකුත් භාවිත සඳහා. විශාල වශයෙන් ගොඩනැගිලි භාවිත සඳහා අපි භූමිය වෙනස් කරනකොට මේ ප්‍රදේශ නගර බවට පත් වෙනවා.
ඒ නිසා මේ නාගරික ජනාවාස සහ නාගර නොවන භූමි භාවිතන් කියලා කොටස් දෙකකට අපි බෙදෙනවා. එතකොට මේ නාගරික භූමි භාවිතන් ඊටාම සංකීර්ණයි. ඒතර වෙළඳ පොලේ බලපෑම ඊටාමත්ම සංකීර්ණයි. ඒතකොට නාගරික ප්‍රදේශවල භූමි භාවිතය සම්පූර්ණයෙන්ම වෙළඳ පොලේ විශාල මැදිහත් වීමක් සිදු කරන දිනුෂා. ඒ නිසා අපිට ආර්ථික සංවර්ධනයට භූමි භාවිතය කියන එක අතිශයින්ම තීරණාත්මකයි. හැබැයි මේ කළමනාකරණය කියන සාධකයේ එකතු නොකර භූමි භාවිතය වෙළඳපොළ මගින්ම හසුරා ගත්තොත් භූමියේ නිසි භාවිතය සිදු නොවි එහි උපරිමයක් සඳහා භාවිත කරන ඉඩ තියෙනවා. මීට කලින් මට මතකයි අපේ ගුවන් සංස්ථාවේ ප්‍රචාරණ වැඩසටහනේ කතා කළා මේ කෘෂිකාර්ම ඉඩම් ගැන. භූමි භාවිතයේ වී වගාව සඳහා යොමු වීම දැන් මොහොතකට කලින් කතා කළා. එතින් කියුණා මේ වී වගාවට සුදුසු නැති ඉඩම් තිබේ නම් ඒවා පොල් වගාව සඳහා යොමු කිරීම සුදුසුයි කියලා. බලන්න එතන තියෙනවා යම්කිසි තර්කයක්. වඩා සුදුසු දේ පළවෙනි අපි තෝරාගත යුතුයි. බී වගාවට නම් මේ භූමිය සුදුසු, බී වගාවට භාවිත කළ යුතුයි. ඒ තමයි එහි තියෙන හොඳම භාවිතය. නමුත් යම් විදිහකින් විද්‍යාත්මක අපිට ඔප්පු කරගන්න පුළුවන් මේ භූමිය වී වගාවට දැන් සුදුසු නැහැ කියලා. ඒ සඳහා පාරිශ සාධක තියෙන්න පුළුවන්, වෙළඳපොළ සාධක තියෙන්න පුළුවන්, ශ්‍රමයේ සාධකයක් තියෙන්න පුළුවන්, වෙනත් සාධකයක් තිබිය හැකියි. අපි තර්කානුකූල විද්‍යාත්මක අපිට පැහැදිලිව පේනවා නම් ඒ භාවිතයේ වීවකට නෙමෙයි දැන් සුදුසු කියලා අපි ඊළඟ ප්‍රශස්ත භාවිතය ආයුතුයි. ඒකයි දැන් ඒ කතාවේදී කියුනේ. ඒ ආකාරයට භූමි භාවිතය වඩා සුදුසු ප්‍රශස්ත භාවිතය යොදා ගැනීමට අපි හැකියාව තිබෙනවා නම් අන්න අපි ආර්ථික සංවර්ධනය ඉතාමත්ම හොඳින් කරගන්න පුළුවන් කියන එකයි අපි සඳහන් කළ යුතුයි. හොඳයි ජේෂ්ඨ මහාචාර්යතුමනි, ඔබතුමා මේ කරුණු පැහැදිලි කිරීම ඇතුලේ අපට දෙනවා හොඳ පණිවඩයක්. මේ භූමියේ භාවිතය ආර්ථික සංවර්ධනයේදී අතිශය තීරණාත්මකයි. එතකොට මේ භූමිය අද වෙනකොට ඵලදායීව නිසි විදියට කළමනාකරණය කිරීමක් සිදු වෙලා තියෙනවද? ඒක අපිට ප්‍රශ්නයක්. හැබැයි ඔබතුමාගේ කරුණු පැහැදිලි කිරීමේදී අපිට ගම්ම්‍ය වෙන කාරණාව තමයි ඒක එහෙම නිසි කළමනාකරණයක් ඇතුළට තවමත් මේ නිසි කළමනාකාරීත්වයේ මාවතට තවමත් මේ භූමිය හසුරවන්න තරම් අපි ශක්තිමත් නැහැ කියන එක. දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපල කළමනාකරණ සහ තක්සේරු විද්‍යා අධ්‍යනාංශය දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් බැලූ බැල්මට වචනවල තියෙනවා මේක හරි, මෙතන මේ මාතෘකාව ගැන කතා කරන්න සුදුසුම විද්වතුන් දෙපළක් අද මැදිරියේ ඉන්නවා කියලා. ඇත්තටම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ කළමනාකරණ සහ තක්සේරු විද්‍යා අධ්‍යනාංශයෙන් කෙරෙන කාර්යභාරය පිළිබඳව අපි ආචාර්ය උපුලි පෙරේරා මහත්මියගෙන් විමසන්නේ. මේ ඔබතුමියගේ අධ්‍යනාංශ ප්‍රධානීවරිය මොකක්ද කෙරෙන කාර්යභාරය? ඔව් දිනුෂා, දැන් ඇත්තටම මහාචාර්යතුමා ඊටාම හොඳ පැහැදිලි කිරීමක් කරා මේ භූමි භාවිතය සහ රටේ ආර්ථික සංවර්ධනයට මේ භූමි භාවිතය කිරීම සහ එහි කළමනාකාරීත්වයේ වැදගත්කම. එතකොට දැන් අපි දන්නවා ලංකාව ඇතුළු ලෝකයේ සියලුම රටවල් වැඩිපුරම ඉන්නේ වෙළඳ ආර්ථික ක්‍රමයක් යටතේ. ඒතර මේ වෙළඳ ආර්ථික ක්‍රමයේ යටතේ මේ භූමිය භාවිතය කිරීමේදී භූමිය භාවිතා කරන්නන්, එහි නිෂ්පාදකයන්, ඒ වගේම ඒ අතරමැදියන් සියලුම දෙනා මේ වෙළඳපොළ ඇතුලේ යම් යම් ක්‍රියාකාරීත්වයෙන් යෙදෙනවා. එතකොට අපිට අවශ්‍ය වෙනවා අපි සඳහන් කරා මේ එම නිසාම මෙහි කළමනාකාරීත්වයේ තියෙන වැදගත්කම. එතකොට මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා විද්‍යාර්ථීන් එකක් තමයි මේ අවශ්‍ය මේ වෙළඳපොළ ක්‍රමයට අවශ්‍ය වෙන මිල සංඥා අපි නිකුත් කරන්න. මොකද දැන් අපි ගත්තොත් භූමි එහෙම නැත්නම් දේපල කියන එක මේ ලෝකේ අපි දන්නවා මේකේ ලෝකේ ක්‍රියාත්මක වෙන්න එක්තරා ප්‍රාග්ධන ප්‍රවාහයක් ඇතුලේ. එතකොට මේ දේපල එහෙම නැත්නම් භූමිය කියලා කියන්නේ මේ ප්‍රාග්ධනය ඇද ගැනීමේ සහ එය රඳවා ගැනීමේ උපරිම මාධ්‍යයක්. ඒක නිසා තමයි අපි මේ රටවල් වල හුඟක් උත්සාහ කරන්නේ මේ විදේශ ආයෝජන මේ දේපල භූමිය හරහා ළඟා කරගන්න. එතකොට මෙන්න මේ කාර්ය සඳහා ඒ වගේම ආර්ථික සංවර්ධනයේ වැදගත් සාධකයක්. එතකොට මේ සඳහා මේ ප්‍රාග්ධනය දේපල විදිහට එන ප්‍රාග්ධනය යම්කිසි තක්සේරුකරණයක් කරන්න. එහෙම නැත්නම් වෙළඳපොළ ක්‍රමයට යම් මිල සංඥාවක් නිකුත් කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ අපි දන්නා මේ භූමිය කියන එක හරි සීමිතයි. ඒ සීමිත භූමිය නිසි ලෙස භාවිතා කරන්නේ කොහොමද? මොන භාවිතාවන් වලටද මේ භූමිය කියන එක යොදවන්නේ? එතකොට මේ සීමිත සම්පත අර
අධික ඌමනාවන් මේ අද සමාජයේ තියෙන විවිධ අවශ්‍යතා අපි දන්නවා නිවාස සඳහා අවශ්‍යයි, කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍යයි, ඒ වගේම අපේ කාර්යාල පවත්වාගෙන යන්න මේ භූමිය අවශ්‍යයි, ඒ වගේම නොයෙකුත් අනිකුත් වෙළඳ කටයුතු මේ සියලුම දේටම භූමිය අවශ්‍යයි. එතකොට දැන් අද වුණත් අපි මේ කතා කරන මේ පරිශ්‍රයේ තියෙන භූමියක් ඇතුළේ. එතකොට මේ සියලුම කටයුතු භූමිය මේක ප්‍රධාන නිෂ්පාදන සාධකේ. එතකොට මේ සඳහා අවශ්‍ය වන මිල සංඥා නිකුත් කරන්න වෙළඳපොළ ක්‍රමයට නිවැරදිව මේ වෙළඳපොළ ක්‍රමය හසුරවන්න මේ තක්සේරුකරණය අවශ්‍යයි. මේ නිසි භාවිතයට යොමු කරන්න කළමනාකරණය කිරීම අවශ්‍යයි. ඒතර මේ සඳහා අවශ්‍ය වන විද්‍යාර්ථීන් බිහි කිරීම තමයි අපේ අධ්‍යනාංශයේ මූලික පරමාර්ථය. ඒතකොට අපේ අධ්‍යනාංශය මට පොඩි ඉතිහාසයක් කියන්න අවස්ථාව දෙන්න. දැන් 1948ට පෙර ලංකාවේ මේ සඳහා අවශ්‍ය වන විද්‍යාර්ථීන් බිහි කරේ එක්සත් රාජධානිය හරහා පුහුණුව ලැබමින්. නමුත් 1950න් පස්සේ ඔය ලංකාවේ ටෙක්නිකල් කොලෙජස් හරහා අපේ පටන් ගන්නවා ලංකාවේ මේ සඳහා අවශ්‍ය වන විද්‍යාර්ථීන් බිහි කරන්න. එවකට 1971 ආචාර්ය එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි ආචාර්ය එන්.එම්. පෙරේරා මම හඳුනා ගන්නවා මේ ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය වෙන තක්සේරුකරුවන් බිහි කිරීමේ අවශ්‍යතාවය. ඒ අනුව තමයි අපේ උපාධි පාඨමාලාව 1972 දී ආරම්භ වෙන්නේ. ඒතර 1972 දී මෙය ස්ථාපිත කරන කොළඹ විශ්වවිද්‍යාලය. කොළඹ විශ්වවිද්‍යාලයේ වසරකට පස්සේ නැවතත් මෙය කළමනාකරණ පීඨයක. මොකද අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේක නිෂ්පාදන සාධකයෙන් එකක් ප්‍රධානම සාධක. ඒක නිසා මේක ස්ථාපිත කරනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය. ඒතර එදා පටන් අපි මේ දීපල ලංකාවේ දීපල කළමනාකරණයට සහ තක්සේරුකරණයට අවශ්‍ය වන විද්‍යාර්ථීන් බිහි කිරීම තමයි අපේ මේ පාඨමාලාවේ මූලික අරමුණ. නමුත් එදා අපි ලංකාව පමණක් කේන්ද්‍රගත වෙලා තිබිච්ච දේ 2015 දී අපි ලබා ගන්නවා අපේ අධ්‍යනාංශය ලබා ගන්නවා රාජකීය වරලත් මිනින්දෝරු වරුන්ගේ ආයතනයේ සහතිකය. ඒ 2015 දී. එතකොට 1973 ඉඳලා ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ සහතිකය මෙම පාඨමාලාවට තියෙනවා. එතකොට 2015 දී අපි අර කියන වරලත් මිනින්දෝරුවන්ගේ රාජකීය ආයතනයේ සහතිකය ලබා ගන්නවා. එතකොට ඒ අනුව අපිට හැකියාව ලැබෙනවා මේ අධ්‍යනාංශයෙන් පිට වෙන සියලුම උපාධිධාරීන්ට ලංකාවේ පමණක් නෙවෙයි ලෝකේ ඕනෑම තැනක ඒ අවශ්‍ය වෘත්තීයමය පුහුණුව ලැබුවට පස්සේ ලංකාවේ ඕනෑම තැනක සහ ලෝකේ ඕනෑම තැනක ඒ තමන්ගේ තක්සේරුකරණය සහ දීපල කළමනාකරණය සම්බන්ධයෙන් තමන්ගේ සේවය වෘත්තීය මට්ටමින් ලබා දෙන්න. ඒතර මේක තමයි ඇත්තටම අපේ අධ්‍යනාංශයේ මේ දක්වා තිබිච්ච කාර්යභාරය. හොඳයි. මේ මහ පොළවේ තියෙන වටිනාකම නැත්නම් මේ භූමියේ තියෙන අගය කොයිතරම්ද කියන කාරණාව අපිට මේ කියන කරුණ වලිනුත් අපේ ආචාර්ය උපුලි පෙරේරා විද්වතිය පැහැදිලි කරපු කරුණ වලිනුත් අපිට පැහැදිලි වෙනවා. ඇත්තටම න්‍යායාත්මක දැනුමක් දීලා මහ පොළොවේ තියෙන වටිනාකම් මොකක්ද කියලා අවබෝධයක් දීලා විද්‍යාර්ථීන් සමාජයට බෙහි කරන්නේ ලෝකයට රටට බෙහි කරන්නේ මේක හරි කළමනාකරණයක් ඇතුලේ නිසි කළමනාකරණයක් ඇතුලේ මෙහෙයවිය යුතුම නිසාමයි. ඇත්තටම ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි දැන් අපි දන්නවා මහ පොළොවේ අපි හිටගෙන ඉන්නවා. අපි සියලු උපන්දා සිටම සියලු දේ කරන්නේ මේ මහ පොළොවත් එක්ක. මේක අතහැරලා අපට ජීවිතයක් නැහැ. හැබැයි අපි ජීවත් වුණාට අර උපන්නාට මේ ජීවත් වෙනවා විනා අපි මේකේ කිසියම් වටිනාකමක් අපි පුරාචාරු කතා කරනවා. අපේ රට මේ වගේ රටක් මේ තරම් සම්පත් තියෙනවා. ලෝකයේ අනිකුත් හැම රටකටම වඩා දෙවෙනි ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියලා කියනවා. පෙරදිග ධාන්‍යාගාරය කියලා කියනවා. විමලරත්න කුමාරගම කවියා මගේ රට කවිපන්තියෙන් කියනවා මේ උණුසුම සිසිල සහ අතරෙහි සමගුණය ඇතියන් රටක් නැත මගේ රට ඇති තැනය මුවමී ගෝනැත් සේනා යුතුවනය පවසන්නේ මට ඇති ජාතික ධනය කියලා අපි ඒවා කවිවල කියනවා අපි ඒවා උදම්මනනවා තාමත්. එතකොට අපි දන්නවා මේ භූමියේ සැපයුම කියන එක වෙනස් කරන්න බෑ. හැබැයි මේක අපි
ඉගෙන ගන්නවා. දැන් ඔබතුමියලා විද්‍යාර්ථීන් බිහි කරලා කියනවා මේක පළදායිව මෙහෙවන්නේ කොහොමද කියන න්‍යාය. ඒකේ වටිනාකම සමාජගත කරන හැබැයි අදටත් අපි වර්ග කිලෝමීටර් 65610ක භූමිය සිංගප්පූරු වගේ රටක් ගත්තොත් වර්ග කිලෝමීටර් 700 ගානක් ඒ රටේ ප්‍රමාණය. හැබැයි අද ලෝකේ සංවර්ධිතම රටවල් අතර තියෙනවා. අපි භූමිය කියලා ගත්තොත් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් භූමියම ප්‍රමාණවත් නෑ සංවර්ධනය කියන එකට වෙන කාරණා වැදගත් වෙනවා කියලා. ඇත්තටම භූමිය අමතක කරලා නැත්නම් භූමිය පැත්තකින් තියලා අපිට යන්න ගමනක් නෑ. ජේෂ්ඨ මහාචාර්යතුමනි, අපි වර්ග කිලෝමීටර් 65610ක භූමි ප්‍රමාණයක් ඔබතුමා කියනවා මේක නිසි කළමනාකරණයක් ඇතුළට තාමත් ආවේ නෑ කියලා. කොතනද වරද? අපි කොහොමද එහෙමනම් ඒක වෙනස් කරගන්න ඕනේ? දිනුෂ ඇත්තෙන්ම අර මම කියන්නේ වෙළඳ ආර්ථිකය පටන් ගන්නවත් එක්කම මේ මිනිස්යාගේ මත අපේ සමාජයේ මූලික අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේ ක්‍රමවේදය වෙළඳපොළට පැවරෙනවා. වෙළඳපොළ මගින් අපි කරගන්නට විශ්වාසය තබනවා. ඒ නිසා වෙළඳපොළෙන් අපි අපේක්ෂා කරන අපිට හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර ටික ලැබෙයි කියලා. ඒත් එක්ක වෙළඳපොළෙන් අපිට හොඳ නිවාස ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අනිකුත් කාර්යාල වැනි ඒ පහසුකම් සියලුම වෙළඳපොළෙන් ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒත් සමගම අපි වෙළඳපොළෙන් හොඳ සෞඛ්‍යයක් ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. වෙළඳපොළෙන් හොඳ අධ්‍යාපනය ලැබෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ කියන්නේ මනුස්සයාගේ මූලික අවශ්‍යතා සියල්ල වෙළඳපොළෙන් ඉටු කරයි කියන බලාපොරොත්තු අපි තියාගෙන තමයි වෙළඳපොළ ක්‍රමය අපි වෙළඳ ගන්නෙ. නමුත් අද වෙනකොට පේනවා වෙළඳපොළට එහෙම හොදකලා නැත්නම් වෙළඳපොළට තනියම එහෙම කිරෙන එකේ පිළිබඳ අපි නිතරම ප්‍රශ්න කරනවා. අපිට ලැබෙන ආහාර ටික හොඳ නැහැ. අපිට ලැබෙන හොලන් ටික අපිට නැතු වෙලා යනවා. අපිට ලැබෙන වතුර ටික දැන් අද වතුර බෝතල් අපිට ගන්න සිද්ධ වෙලා තියෙනවා. අද නෙමෙයි ඒක දැන් බොහෝ කාලයක් තිස්සේ ලැබෙනවා. ඔබ විශ්වාස කරන්නේ නැති වෙයි සමහරට තව අවුරුදු 10ක් 15 අපේ ජීවිත කාලෙම සමහරට අපිට වෙළඳපොළට ගිහිල්ලා ඔක්සිජන් බෝතලයක් ගන්න ලැබෙන අවස්ථා ඊට වෙන්න ඉඩ තියෙනවා. මේක තමයි ඇත්තම අපේ කතන්දරේ. වෙළඳපොළ හරහා ගිය කතන්දරේ පසුබිම මේකයි, ඉරණම ඕකයි වෙන්නේ. ඉතින් ඕකට ඊ타ත්ම තීරණාත්මකයි මේ භූමි භාවිතය කොහොමද අපි කරේගෙන. භූමිය කියන්නේ ඇත්තම ස්වභාව ධර්මය අනුව දිනුෂ වෙන දෙයක් නෙවෙයි. ඔබ කිව්වා හරි. පස ඇතුලේ තියෙන සම්පත්, පසට උඩින් තියෙන සම්පත්, මේ ජලය, සතා සිව්පාව මේ සියල්ල තමයි භූමිය. මේක නිසලස කළමනා කරගත්ත අතීතයය. හැබැයි සරල ජීවිතයක් තුලින්. නමුත් අද අපි ඔය කතා කරන සරල ජීවිතේ නිකන් කතාවට කියලා වැඩක් නැහැ. අපි ජාත්‍යන්තර ග්ලෝබලීකරණ ලක් වෙලා අද අපි දියුණු වෙයි කියන ඒ රටාවේ ඒ රාමුවේ අපි ඉන්න අය නිසා අපිට සිද්ධ වෙනවා අර සාම්ප්‍රදායික කළමනාකරණයත් නවීන විද්‍යාත්මක තාක්ෂණය මැදිහත් කරගත්ත විද්‍යාවන් මැදිහත් කර කළමනාකරණයත් දෙක කොහොමද අපි සමබර කරගන්නේ කියන එක අපිට කරගන්න සිද්ධ වෙනවා ලංකාව වැනි රටක. විශේෂයෙන් දැන් සිංගප්පූරුව ගැන ඔබ සැලකුවා. ඔබ සඳහන් කළා සිංගප්පූරුවේ තියෙන සමාජ සංස්කෘතික තත්ත්වයට වඩා අපේ රටේ තියෙන සමාජ සංස්කෘතික ඉතිහාස පසුබිම වෙනස් වෙනවා. ඒතර අපිට ගැළපෙන රාමුවක් රටාවක් ඕනෑ කියන තර්කය අදහස ඉල්ලීම ජනගත වෙලා තියෙන කාලෙත් තිස්සේ හඬ නගනවා. මෙන්න ඒ නිසා අපි සිංගප්පූරුවක් වෙන්න දැන් අපිට බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි බලන්නට ඕන අපි ලංකාවක් වෙන්න. මට විශ්වාසයක් තියෙනවා අද රටේ සිටින නායකත්වයේ රටේ තියෙන පාලන අධිකාරිය මේ මතේ දරාගෙන ඉන්නවා කියන හැඟීම අපි ළඟ තියෙනවා. ඒ නිසා අපි ලංකාවක් යුතුයි කියලා මම අපේක්ෂා කරන්නේ. ඒතකොට සිංගප්පූරුවේ ගති ලක්ෂණ අපි ළඟ තියෙන්න පුළුවන්. ඇමරිකාවේ ලක්ෂණ අපි ළඟ තියෙන්න පුළුවන්. ඒ අපිට ප්‍රයෝජනවත් නම් අපිට ගලප ගන්න පුළුවන්. ඒ නිසා මේ භූමිය කොහොමද භාවිත උනේ නැද්ද භූමිය ධර්ම භාවිත උනේ නැහැ කියන අදහස ඔබත් මතු කරනවා. ඇත්තම භූමිය ගත්තොත් මේ මෑතකදී අපේ රටේ ජනාධිපතිතුමා යම්කිසි අදහසක් ප්‍රකාශ කරා මට ගුවන්විදුලියේ හෝ කොහෙද හෙන්න ලැබුණා. එතුමා ඉල්ලීමක් කරා ආයතන වලින් දැන් අපිට අවශ්‍ය නම් කර්මාන්තශාලාවක් ස්ථාපිත කරන්න අපි කර්මාන්තශාලාවට අවශ්‍ය සුදුසු ඉඩම ඉල්ලන කල් ඉන්නවා දෙන්න. එහෙම එපා. ලංකාවේ තියෙන භූමි භාවිත සොයන්නේ ඉස්සෙල්ලා. සොයලා මේ ප්‍රදේශ හොඳයි මේ කටයුත්ත. මේ ප්‍රදේශ හොඳයි මේ කටයුතු. ආදි වශයෙන් අපි සැලැස්මක් හදාගත්තොත් මේ භූමි ප්‍රමාණය මෙන්න මේ වී වගාවට සුදුසුයි. මේ ප්‍රදේශ එළවලු වගාවට සුදුසුයි. මේ ප්‍රදේශ ආදි මේ ප්‍රදේශ ගොඩනැගිලි සඳහා සුදුසුයි. මේ ප්‍රදේශයේ අපිට ගොඩනගන්න පුළුවන් තට්ටු මේ ප්‍රමාණයට පමණයි. ආදි වශයෙන් මේ සමස්ත භූමි භාවිත සැලැස්මක් හදාගත්තොත් තවමත් එහෙම සැලැස්මක් තියෙනවා. අපි ළඟ තියෙනවා ජාතික ඉඩම් භාවිත සැලැස්මක් තියෙනවා.
අපිට වෙලා තියෙන්නේ මේ සැලසුම් කලින් කලට වෙනස් වීමේ ලක්ෂණ. එහෙම නැත්නම් මේ පිළිබඳ එක්ක දැනුවත් වීමේ නැති ස්වභාවයක් තියෙනවා. මේ සඳහා අපි විද්‍යාත්මක පිසුම් අපි ළඟ තියෙනවා. ඒවයි ප්‍රමාණවත්ම නැතිවීමක් සමහර තියෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒවා මහජනතාව අතරට එහෙම නැත්නම් අවශ්‍ය වෙළඳපොළ බලවේග අතර යන්නේ නැති ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒ සැලසුම් වල ක්‍රියාවේ යෙදවීමේ දුර්වලතාවයක් තියෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ එසේ නිවැරදිව තිබුණා නම් ජනාධිපතිතුමාට අර ඉල්ලීමක් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒ ක්‍රමවේද අපි සකස් කරගත්තොත් ජාතික වශයෙන් සමස්ත භූමි භාවිත විශ්ල සැලසුම් කරගන්නට ඕන. එහෙම වුණොත් ඔබ දන්නවා ඇති පසුගිය අවුරුදු 150 වගේ කාලය තුල ලංකාවේ වනාන්තර 60%කින් විතර අඩු වෙලා තියෙනවා. ඇත්තෙම ලෝකේ රටක වනාන්තර අවම වශයෙන් සිට 25ක් වත් තිබිය යුතුයි කියන සම්මතයක් පිළිගැනීමක් සහ එහෙම විද්‍යාත්මක අදහසක් තියෙනවා. නමුත් අද වෙනකොට අපි තියෙන 16ක් 17ක් වගේ ඉතා අඩු ප්‍රමාණයක් අපේ වනාන්තර තියෙනවා. මේක අඩුවනේ ඇත්තම ඇයි ජනාවාසකරණය විශාල පරිමාණයේ සංවර්ධන කටයුතු ඊට පස්සේ වනාන්තර එලි කරලා අපි කෘෂිකර්මාන්ත කරනවා නාගරීකරණය ගොඩනැගිලි ඉදිකිරීම මහා මාර්ග අධිවේග මාර්ග ජලාශ මේ වගේ සංවර්ධනයයි කියන කටයුතු සඳහා තමයි මේ වනාන්තර අඩුනේ. ඒ නීත්‍යානුකූල සිදු වුණා සමහරදී නීත්‍යානුකූල නොවන දේ සිදු වුණා. මේ සියල්ල හැබැයි සිදුන්නේ මේ වෙළඳපොළ හරහා අපි ආර්ථික හසුරවන්න යෑමේදී අපි ජාතික සැලැස්මෙහි තියෙන දුර්වලතා නිසා විය යුතුයි කියන එකයි අපේ අදහස. ඒ නිසා පළවෙනි ජාතික වශයෙන් සමස්ත භූමි භාගය කෙසේ භාවිත කළ යුතුද අදත් අනාගතයත්. ඒ නිසා ඒ සැලැස්ම අපි සකස් කරගත යුතුයි ඉක්මනින්ම. දෙවෙනුව ආයතන වශයෙන් අපි ගොඩනැගිලි තියෙනවා. දැන් ගුවන් සංස්ථාව ගත්තොත් ගුවන් සංස්ථාව විශාල පරිශ්‍ර තියෙනවා. බැංකුවක් ගත්තොත් බැංකුවක් රට පුරාමත් ජාත්‍යන්තර වශයෙන් විශාල පරිශ්‍ර තියෙනවා. මේ ආයතන වශයෙන් මේ ඒ ආයතන සතු දීපල භූමි සහ ගොඩනැගිලි අපි කල්පනාකරන කරගතුයි. ඒත් සමගම අපි පුද්ගලයේ වශයෙන් තියෙන සෑම ගොඩනැගිල්ලක්ම භූමි භාවිතක කල්පනාකරන කරගත යුතුයි. ඒ අත්තන් තුනෙන්ම අපි භූමිය සහ ගොඩනැගිලි නිසිලස කළමනාකරණය කරගත යුතුයි. ඉතින් කළමනාකරණය කරන්න කලින් තව කටයුතු කීපයක් තියෙනවා දිනුෂයත්ෙම අපි කවුරුත් දැනගත යුතුයි. පළවෙනි දේ තමයි ජාති වශයෙන් භූමි භාවිත සැලැස්මක් සදාගන්නවත් එක්කම මේ භූමිය සංවර්ධන සුදුසු ආකාරයෙන් සකස් කර ගැනීමක් තියෙනවා. ඒකට කියනවා භූමිය සංවර්ධනය කරන කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ඒක දේපල සංවර්ධනයක්ම නෙමෙයි. භූමිය සංවර්ධන සඳහා සුදුසු ආකාරයෙන් සකස් කර ගැනීම. ඒක අපි අර කුඹුරක් ගත්තොත් කුඹුර අස්වද්දනවා කියලා කියන්නේ. ඒ වගේ ගොඩනැගිල්ලකට වෙනත් සමාජ භාවිතයක සුදුසු ආකාරයෙන් ගොඩනැගිල්ල ඉදම සකස් කර ගන්නට ඕන. මේ සඳහා සිදු කෙරෙන්නේ අවශ්‍ය අපරිමිත පහසුකම් දීම. වතුර නම් වතුර නැත්තම් වතුර දෙනවා අපි. ඒ ඉදමට පාර නැත්තම් පාර සකස් කරලා දෙනවා. විදුලි නැත්තම් විදුලි දබා දෙනවා. එහි අනවශ්‍ය දේ තන ඉවත් කරනවා. නමුත් අද වෙනකොට බලන්න මේ භූමි භාවිතය කියන අපි හරියට කෙරෙනවාද කියන බලන්න රටේ. භූමි භාවිතය තුළ ගොඩක් අක්කර්මණිතා එහෙනම් නොයුතු දේවල් සිදු වෙනවා. එකක් තමයි භූමියේ තියෙන සියලු ගස් ටික කපලා දානවා. භූමියේ තිබෙන මතුපිට පස් ටික සියල්ල ඉවත් කරලා දානවා. ඊට පස්සේ භූමියට අවශ්‍ය නැති දේවල් දාලා ඒ වලවල් වගේ තියෙන ගොඩ කරලා අනවශ්‍ය දේ දානවා. රසායනික ද්‍රව්‍ය අපද්‍රව්‍ය දාලා භූමිය වෙනස් කරනවා. ඒ නිසා වෙන්නේ භූමිය සකස් කිරීමෙන් බොහෝ විට සිදු වෙන්නේ භූමිය අපවිත්‍ර කිරීමක් තමයි සිදු වෙන්නේ. භූමිය බාහිරගත නොහැකි ආකාරයටපත් වෙනවා. මේවා ඇත්තෙම නැවැත්විය යුතුයි. ඊටාත්ම කඩිනෙමින් මේවට අපි මේ තීරණ තීන්දුව ගත යුතුයි. ඒ නිසා භූමි සකස් කිරීම ඉතා වැදගත් කටයුත්තක්. ඒත් එක්කම ගොඩනැගිලි එහෙනම් අනිකුත් පරිසර ඉදිකිරීම ඊළඟ කටයුත්ත. මේ සඳහා අධික අපි පිරිවැයකුත් දරනවා. අපේ තියෙන අධීක්ෂණය අඩු වෙලා තියෙනවා. විශේෂයෙන් අපි අතින් වෙන දේ තමයි ගොඩනැගිලි සහ පරිසර ඉදිකිරීමේදී අපි අවශ්‍යතා අගීමක් කරන්නේ නැහැ. අපි කියන need analysis එකක් කියලා. ඒක වර්තමානයේ ඉඳලා අපි අනාගත දක්වා ගොඩනැගිල්ල ඉදිකිරීම මේ තව අවුරුදු 5-10කින් මේ ගොඩනැගිල්ල කෙසේ විතුද කියලා අපි සැලසුම් කළා. මේ අවශ්‍යතා අගීමක් කරන්න need analysis එක කරන්නට අපි රටේ අන්න ඒ කටයුතු සිදු වෙන්නේ නැහැ. මේ කුඩා ගොඩනැගිල්ල සිට අතිවිශාල ගොඩනැගිල්ල දක්වා සිදු කරන කිසිම එක මේ අවශ්‍යතා අගීමක් කරනවා කියන එක නම් හරි අඩුයි. හොඳයි. අදර මිතුරනි දැන් මේ මාතෘකාව කෙමෙන් ඉස්සරහට එනකොට ඔබට නිකන් අවුල් වෙච්ච ව්‍යවුල් වෙච්ච නූල් බෝලයක් වගේ කියලා හිතෙනවා. දැන් සංවර්ධන කාර්යයේදී මහ පොළව කියන එක භූමිය කියන එක අපි කියනවා ඒක යොදා ගන්න ඕනේ. අපි දියුණු වෙන්න ඕනේ. අලුත් මන්මාවත් ඉදි වෙන්න ඕනේ. ගොඩනැගිලි ඉදි වෙන්න ඕනේ. තව ව්‍යාපෘති සැකසෙන්න ඕනේ. මේවා ඉදි වෙනකොට මේවා නිර්මාණය වෙනකොට මේවා අලුතින් ගොඩනැගෙනකොට කෙනෙක් කියනවා නම් ඒක නැත්තම් අපි ඒක රටකට වනාන්තර
ටික එලි පෙහෙලි වෙනව නම් ඒ භූමිය කළමනාකරණය කරන්නේ නිසි ක්‍රමවේදයක් ඇතුළේ නෙමෙයි නම් ඒක නෙමෙයි සංවර්ධනය. අපි සංවර්ධනය කියලා හිතාගෙන එක පැත්තකින් උදම් මනනවා, අනිත් පැත්තෙන් අපි දන්නේම නැතුව අපේ පරිහානිය අපි පාදා ගන්නවා. මේක තමයි කාරණාව. එතකොට ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි, ඔබතුමා කියන්නේ ජාතික වශයෙන් භූමි සැලැස්මක් අපට ඕමනයි. එතනින් එහාට භූමිය සංවර්ධනයට සුදුසු ආකාරයෙන් සකස් කළ යුතුයි. මෙන්න මේ කාරණා පිළිබඳව තවදුරටත් අපි අවධානය යොමු කරන්න ඕනේ. මෙතන ඉහළ ඒ කියන්නේ තීන්දුව తీරන ගන්න රාජ්‍යයේ මැදිහත් වීම තියෙන්න ඕනේ. එතකොට ඔබතුමන්ලාගේ වගේ විද්වතුන්ගේ විද්‍යාර්ථීන්ගේ යම් ආකාරයක මේ බලපෑමක් තියෙන්න ඕනේ, මැදිහත් වීමක් තියෙන්න ඕනේ රටේ ජනතාව විදියට. මේ මෙතුමාගේ කතාවෙනුත් අපිට ගම්ම වෙච්ච දේ තමයි මහ පොළොව අපි මරලා තියෙනවා. වසවිස මේකට එකතු කරලා තියෙනවා. මහ පොළොව ඊටාම අකාර්යක්ෂම විදියට අපි භාවිත කරලා තියෙනවා. මේ ඔක්කොටම එක තැනක ඉඳගෙන කතා කළොත්, කල්පනා කළොත් අපි ඔක්කොම වග කියන්න ඕනේ. තවමත් හරි විදියට අපේ භූමිය නැත්තම් මේ මහ පොළොව අපි ආදරය කරන්න, අපිට ජීවය ලබා දෙන මේ මාතෘ භූමිය නැත්තම් මව්බිම අපි තවමත් නිසි කළමනාකරණයක් ඇතුළට ගෙනාවේ නැහැ. ඉතින් එහෙමනම් කොහොමද සංවර්ධනයක් ගැන කතා කරන්නේ? ඔබේ අදහස් අපිට එකතු කරන්න, ඔබේ යෝජනා අපට ඉදිරිපත් කරන්න, ඔබේ ප්‍රශ්න විද්වත් දෙපළට යොමු කරන්න 0112 697 500 6954 අපේ දුරකථන මාර්ග දෙක විවෘතයි. අපි කතා කරන්නේ භූමි භාවිතයේ සාර්ථක සංවර්ධනය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ කළමනාකරණ සහ තක්සේරු විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ය වංශ විද්වතානන් සමගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ කළමනාකරණ සහ තක්සේරු විද්‍යා අධ්‍යනාංශයේ අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය උපුලි පෙරේරා විද්වතිය අද මැදිරියේ සිටිනවා. සෙනග ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකු යුද්ධකට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වට කළේ මනරම් මාලිගාවකු මාලිගාවකු ගජසෙන් කුංචනාදයෙන් ඇලලුන වෘක්ෂ දේවතාවන් බිම වැටි පන ගසයි මිනි මල් දිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු අතරියන් කඩ අහිමිව විලාපය නගයි විලාපය නගයි බිම්බරක් සෙනග ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකු යුද්ධකට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වට කළේ මනරම් මාලිගාවකු මාලිගාවකු රතු තොල් වලින් කෑගසා ඉල්ලන ජාතියේ නිදානය රන් රුවන් කරඬු කොයි වැකන්ද කඩා දිම් කටු කම්බියෙන් බෙදා මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව් කඩුව බිම දමව්
බිම්වරක් සෙනග ගැවසුන චන්ද්‍ර සූරයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකු යුද්ධකට ඇවිත් රුකුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කඹිවට කළේ මනරම් මාලිගාවදු මාලිගාවදු වෙලාව පෙරවරු 8යි විනාඩි 40යි. අද සාර ප්‍රභාගිර අපි කතා කරන්න මේ මහ පොළව සහ මේ භූමියේ භාවිතය ආර්ථික සංවර්ධනයට කොහොමද යොදාගන්නේ, මොන වගේ පිටිවහලක්ද ඉන් සැපෙන්නේ කියන කාරණාව. භූමිය කියන සම්පත කොහොමද ආර්ථික සංවර්ධනයට දායක කරගන්නේ කියන මාතෘකාවෙන් අප ඔබට මේ කරුණුගෙන දැක්වීමේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දීපල කළමනාකරණ සහ තක්සේරු විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්චි ආර්යවංශ විද්වතානන් සමගින් අධ්‍යනාංශ ප්‍රධානී ආචාර්ය උපුලි පෙරේරා විද්වති අප සමග එකතු වෙන ආදරණීය හිත මිතුරනි, මහ පොළොව කියලා ගත්තාම අපි කොයිතරම් මහ පොළොවත් එක්ක ජීවිතය අපි බැඳලා තියෙනවද? අපි මේ ලෝකෙට බිහි වෙනවා වගේම අපි අවසානයේට මහ පොළොවට පස් වෙලා යනවා. ඕක තමයි ඇත්ත කතාව. එතකොට මේ ජීවත් වෙලා ඉන්න කාලේ අපි මොනවද මේ මහ පොළොව වෙනුවෙන් කරලා තියෙන්නේ? අපිට සතුටු වෙන්න පුළුවන් වැඩ කොටසක් අවසානයේදී අපි එක තැනක නිමේෂයක කල්පනා කරනකොට අපේ හදවතට එනවනම් ඒක යම් ආකාරයක පුරවැසියෙක් විදියට ඔබට තෘප්තිමත් වෙන්න පුළුවන්. හැබැයි අපි මහ පොළොවට කරලා තියෙන හානියක් නම් අපිට එතනදී පුච්චලේක් පුරවැසියෙක් විදියට අපිට සතුටු වෙන්න බෑ. එතන පසුතැවිල්ලක් සහ වේදනාවක් තියෙනවා. ආදරණීය මිතුරනි, ඔබට මේ මාතෘකාවත් එක්ක එකතු වෙන්න පුළුවන් 0112 697 500 0112 69 54 91 අපේ කතන මාර්ග 2 අපිට ඇමතුමක් තිබෙනවා. අයිබෝන් සුබ දවසක්. අයිබෝවන්, මම මේගමේ පෝල් බණ්ඩාර. මාව ප්‍රමාණවත් අවරින් ඇහෙනවද? ඔව්, ඔබ විතාම හොඳට ඇහෙනවා. ඔව්, දිනුසා මහත්මිය ඔබ පූර්විකාව ගොඩනගනවා අපිට අදහස් ගොඩක් ගලාගෙන යනවා. ඒ වගේම ওই දුරකථනය ගන්න මහත්මියත් ලස්සන පහනක් කියන කෙනෙක් අදහස් අපිට ගොඩක් එනවා. මම අහන්නේ මෙන්න මෙහෙම. අපි බලාපොරොත්තු වෙන්නේ මේ වර්ග කිලෝමීටර් 75යි භූමි විභාගයේ සංවර්ධනයේ හැමදාම ඉල්ලන්නේ දියුණුව. එහෙමනම් අපිට මම්මාවත් ඇති කරන්න වෙනවා. එතකොට ජනතාව වැඩි වෙනකොට අපිට කරන්න දෙයක් නැහැ. වනාන්තර ඉලිකරන් ඉඳ ගන්න වෙනවා. සත්තු එහෙම යනවා. එතකොට වාහන එනවා. ඔය දේවල් කරනකොට මහත්මීනි දියුණුවත් සමගම අපේ මේ වර්ග කිලෝමීටර් 75 අඩු වෙගෙන යනවා නම් අපි ඉදිරි අනාගතේ අපිට මොකක් වෙයිද? අපි කොහොමද මුණ පාන්නේ? සංවර්ධනය කරන්න ඕන නම් මම්මාවත් හැදෙන්න ඕන නම් ඒකට අපි ඉදිරියේ අපේ ඉතිරි ඉතිරි දරු පරම්පරාව කොහොමද ඉඩක් තියෙන්නේ? මට ඒක ඔබතුමාගෙනුත් සවිස්තරව දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි සම්බන්ධයෙන්. හොඳයි, බොහොම ස්තුතියි. ඒ මහත්මයාගේ අදහස ඇත්තම අපි ඉදිරියේ කියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමා ඒකට පිවිසුමක් ලබා දීම ගැන. ඇත්තෙන්ම අපි කතා කර අතීතයේ භූමි භාවිතයේ තිබෙන මේ සරල ජීවන රටාවක් තෘප්තිමත් කරගන්නට. කියන්නේ අපිට අවශ්‍ය ආහාර ටික මේ වටපිටාවෙන් ගත්තා. අපිට අවශ්‍ය ඇඳුම් ටිකත් අපි හදාගත්තා. ගේ දොර හදාගත්තෙත් අපි තිබෙච්ච මේ අපිට සුදුසුමයි තියෙන තැනකින් ගහක් ගන්නවා. අපි කටුමැටි හදලා හෝ අපි මට්ටමින් ගේ දොර හදාගත්තා. ඒ සරල ජීවිතය අද නැහැ. ඒ හේතු දෙකක් තියෙන. එකක් තමයි අධික ජනගහනය වැඩිවීමත්, අපි ගමේ ඉන්නතු නගරයට, නගරේ ඉන්නතු රටට නතු අපි ලෝකයේත් එක්ක එකතු වෙලාද විශාල මේ ගණදෙනුවක් අපි කරා යනවා. ඒ ගණදෙන සඳහා මේ වෙළඳපොළ කියන එකට අපි ඉඩ දීලා තියෙනවා. ඒ නිසා අද අපි වෙළඳපොළ ආර්ථිකයක්, වෙළඳපොළ ප්‍රජාවක් බවට පත්වලා ඉන්නවා. ඒ නිසා වෙළඳපොළෙන් තමයි ගන්නෙ. අද ආහාර ටික අපි කඩෙන්නේ ගන්නෙ. මිරිස් ටික අපි ගෙදර කොටන්නේ නැහනේ. රෙදි අපි ගෙදර මහන්නේ නැහනේ. ඒතර බලන්න අපි වෙළඳපොළට පවරලා දෙනවා. ඕක තමයි මම කිව්ව කතන්දරේ. මේක ලෝකේ යන එකක් අපිට නවත්තන්න බෑ. ඒ නිසාම අපිද කළ යුතු දෙයක් තියෙනවා. ලෝකේ කරන දෙයක් තියෙනවා. ලෝකේ මේ නිරායාසයෙන් වෙළඳපොළට හැසිරෙන්න ඉඩ නොදී වෙළඳපොළ නියාමනයක් කරනවා. ඒ සඳහා තමයි මේ කළමනාකරණය කියන අපි සිංහලෙන් කතා කරන මැනේජ්මන්ට් කියලා ඉංග්‍රීසියෙන් කතා කරන වචනේ සහ ක්‍රමවේදය හඳුන්වලා තියෙන්නේ. ඒ නිසා මේ වෙළඳපොළ කළමනාකරණයක් කරන්නට ඕන. ඒ වගේම භූමිය සහ දේපොළ කළමනාකරණයක් කරගන්නට ඕන. ඒ සඳහා තමයි මුලදී මතක් කරේ
අපේ මේ පුංචි ඉඩ වර්ග කිලෝමීටර් 65200 ගණන් ප්‍රමාණය අපි ජාතික වශයෙන් රටක් වශයෙන් සමස්ත කළමනාකරණ හදා ගන්නට ඕන එක ජාතික වැඩපිළිවෙලක්. ඒත් එක්කම අපි මේ භූමිය භාවිත සඳහා පරිවර්තන කර ගැනීමත් විද්‍යානුකූලව කර යුතුයි. අපි දන්නවා අපි තිබිච්ච ගොඩාක් මේ පරිසර සංවේදී භූමි සංවර්ධන සඳහා කියන මුවාවෙන් අපි ගොඩ කරලා තියෙනවා. ඊට පස්සේ වනාන්තර අපි ගොඩක් එලි කරලා තියෙනවා. මේවා අවිධිමත්ම සිදු වුණා. සොයා බැලීමකින් තොරව සිදු වුණා කියන එකයි අපි දැන් තේරුම් ගන්න තියෙන්නේ. අපි දුරදිග නොබලා කැලෑ කපාගෙන ගියා. අපි ඉඩම් ගොඩ කරගෙන ගියා. එමෙතන අපිට සුදුසු නැති වගාවල් අපි කරන්න පටන් ගත්තා. වනාන්තර අපි වැව්වා සුදුසු නැති ගස් සමහර වෙලාවට වල තියෙනවා. සුදුසු ගස් අපි වවල නැහැ. ඊට පස්සේ කෘෂිකර්මාන්තර සුදුසු ඉඩම් වනාන්තර වෙන්න පුළුවන්. එහෙනම් කෘෂිකර්ම සුදුසු ඉඩම් වල අපි ජලාශ හදලා තියෙනවා. මෙවැනි අපිට සමහරට දුරදිග නොබලා අපි කරපු වැඩ ගොඩක් තියෙනවා. මේ නිසයි අපේ මේ භූමිය නිසි ලෙස භාවිතවල නැතිව අපි ප්‍රශ්න නාශින මැදිහත් වෙලා තියෙන්නේ. මේක අපි විතරක් නෙවෙයි සමස්ත ලෝකෙම එහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා ලෝකෙම උණුසුම වැඩි වෙලා තියෙනවද? ලෝකයේ තියෙන ප්‍රබලම ප්‍රශ්නයක් තමයි අද මේ පරිසර උණුසුම වැඩි වීම. ඒක නිසා අපි එන්න රස්නේ වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිලා තියෙනවා. ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. පරිසර උණුසුම වැඩි වෙලා තියෙනවා. ඉදිරියේදී ප්‍රකාශ කරනවා බොහෝ මුහුදු මට්ටම ඉහළ යෑමෙන් රටවල් විශාල ප්‍රමාණයක් ලෝකයට අහිමි වෙනවා කියලා. මෙවැනි ලෝක භූගෝලීය වශයෙන් බලපාව විශාල ප්‍රශ්නයක් මේ අපි මනුෂ්‍යයා මේ ඉඩම නිසිලස භාවිත නොකිරීම කියන එක. ඒ නිසා ලංකාවට කුඩා රටක් වීමේ වාසි අවශ්‍ය දෙකම තියෙනවා. එකක් තමයි අපි කුඩා රටක් නිසා අපි සම්පත් අඩු වෙලා තියෙනවා. නමුත් කුඩා රටක නිසා අපි කළමනාකරණ පහසුවෙන් කර ගන්න පුළුවන් කමක් අපිට තියෙනවා. ඒ නිසා පළවෙනි පියවර වශයෙන් ඇත්තෙන්ම ජාතික වශයෙන් ඉඩම් සැලසුමක් සකස් කර ගැනීම මැදිහත් වීම යුතු රජය ඒක ඉක්මනින් කරන්නට ඕන අපි. ඊළඟ දේ තමයි මේ භූමි භාවිතය, දේපල භාවිතය නියාමනයකට හසු කළ යුතුයි. වෙළඳපොළට අවශ්‍ය ආකාරයෙන් කරන්න ඉඩ දීම සුදුසු නෑ කියන එකයි අපි තේරුම් අරන් ඉන්නේ. ඒ සඳහා අවශ්‍ය සුදුසු නීති රීති යාවත් කාලෙකදී ඉතාමත් ඉක්මනින් කරන්නට සිදු වෙනවා. ආයතන ව්‍යුහයක් අපි ඇත්තෙන්ම අපි ළඟ තියෙනවා. දැන් අවසර ලබා දීම සඳහා සැලසුම් සකස් කිරීම සඳහා නාග සංඝ අධිකාරිය, නිවාස සංඝ අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගේ තැන් ගොඩකින් ඒතර පරිසර අධිකාරිය වගේ ගොඩාක් ආයතන සකස් කරලා තියෙනවා. සුදුසු විදිහට තියෙනවා. නමුත් මේ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් සහ යාවත් කාලීන කිරීම වගේ දේවල් අඩුපාඩු අපතර තිබුණොත් ඒවක් කළ යුතු වෙනවා. මේ සමගව රටේ සියලු අයට මේ ඉඩම සහ භූමි භාවිත පිළිබඳ දැනුම මන්දී කියන කරුණ නම් අපි පිළිගත යුතු වෙනවා. ඔබතුමා ඊටම හොඳ කාරණාවක් කියන්නේ. ඇත්තටම මේ භූමිය භාවිතය සහ ඉඩම් පිළිබඳව රටේ ජනතාවගේ තියෙන දැනුම කොයි වගේ තැනකද කියන දැනුම ඇත්තෙම මන්දී කියන එකයි මම විශ්වාස කරන්නේ. ඇත්තෙම මට ඊයේ අවස්ථාවක් ලැබුණා මේ ජාතික අධ්‍යාපන ආයතනත් එක්ක පොඩි සාකච්ඡාවක් ලක් වෙන්න. එතනදී කතා කර යනවා මේ භූමි භාවිතය සම්බන්ධයෙන් ළමයින්ට දැනුවත් කරන්න පුළුවන්කමක් තියෙනවද මොනවද කරන්නට ඕන කියලා. සත්‍ය වශයෙන්ම අතීතයේ හිටි ජනතාව දිනෝෂා මේ භූමි භාවිත කියන එක තමන්ගේ ජීවන රටාවෙම ඉගෙන ගත්තා. ගොවියාගේ දරුවට කුඹුර වැඩ කරන හැටි කියලා දෙනවා. වතු පිට වැඩ කරන කියලා දෙනවා. තමන්ගේ ගේ හදන හැටි කොහොමද ගේ අලුත් වැඩේ කරගන්නේ කියලා දෙනවා. ඒක කෙරෙනවා. නමුත් අද නැහැ. අද පාසල් ළමයින්ට භූමිය කියන දැනුමක් එන්නේ නැහැ. ගොවිතැන ගැන දැනුමක් එන්නේ නැහැ. ඒ එන්නේ පොතෙන් එන්නේ. න්‍යායාත්මක විතරයි එන්නේ. ප්‍රායෝගික නැහැ. ඒ නිසා මේ රටේ සියලු අයට භූමි සම්බන්ධ නීති රීති ආයතන ගැන සමස්ත දැනුමක් ඒ භූමිය කළමනාකරන කොහොමද තමන්ගේ වත්ත දොර වතු පිටි හොඳට සැකසුවම සකස් කරන හැටි කොහොමද අපි කියලා දෙන ක්‍රමයක් තියෙනවා. දියුණු රටකට ඔබ ගිහින් බැලුවොත් මේවා පේනවා. ඒ නිවාස හරි සැකසුරුම් සහිතයි. ඒ නිවාස පරිසර හොඳ ලස්සන මල්වතු ලස්සන හදා ගන්නවා. අපේ ඒක අඩුයි. අතීතයේ තිබුණා නමුත් දැන් අඩුයි. අපි මේ කාර්ය බහුල සමාජයට පුරු වෙලා අපි මේ ගම් වශයෙන් හෝ නගර වශයෙන් හෝ අපේ නිවාස ගොඩනැගිලි සංකීර්ණ අවභාවිතයට ලක් වෙලා තියෙන්නේ. මේවා අපි නිසිලස භාවිත කරන්න අපි හදා ගන්නට ඕන. ඒ නිසා මේ වෙළඳපොළ විසින් හොඳ ගුණාත්මක භාවයෙන් යුතු අපි කියන ප්‍රමිතියකින් යුතු ගුණාත්මක යුතු දේපල සංවර්ධනය කරන්නට වෙළඳපොළ අපි පොළඹවන්නට ඕන. වෙළඳපොළෙන් අපේක්ෂා කරන ගුණාත්මකතාවයෙන් යුතු ප්‍රමිතියින් යුතු නිවාස, ගුණාත්මකතාවයෙන් සහ ප්‍රමිතියින් යුතු සාප්පු සංකීර්ණ කාර්යාල සහ මිනිසුන්ගේ පොදු දේපල විශේෂයෙන් ගත්තොත් අපි පොදු දේපල ගත්තොත් මංමාවත් ගන්න, බස් වෝල්ට් ගන්න, මේවා පොදු වැසිකිලි කැසිකිලි වගේ තැන් ගන්න. මේ ගුණාත්මකතාව ඉතාමත්ම අඩුයි. එතකොට මේ ඔක්කොම ඒවයි ගුණාත්මකතාව පිළිබඳව අපි අවධානය යොමු කළම නැහැ.
දැන් අපි වහවහ ගොඩනැගිලි සහ නිවාස භාවිතය නිර්මාණයත් භාවිතයත් කළමනාකරණයත් ගුණාත්මක දහය සහ ප්‍රමිතීන් අපි ඉක්මනින් කතා කරන්නට ඕනේ. ඒත් සමගම මේ රාජ්‍ය ප්‍රතිපත්ති කියන එක ඉතා වැදගත් වෙනවා දිනවිශා මිස්. දැන් රටට ප්‍රතිපත්ති නැහැ කියන එක හරියට කතා කරන දෙයක් නේ. මේ ප්‍රතිපත්ති කියන්නේ මූලික පිළිගැනීමක් ප්‍රතිපත්තියෙන් සිදු වෙන්නේ. මේ ප්‍රතිපත්ති ඇත්තෙම මේ රට පාලන කරන සියලු පාර්ශ්ව එකතු වෙලා හදනවා නම් ඇත්තෙම අපිට ඒක කවුරු බලයේ හිටියත් ඒ සියල්ලට ඒක අනුගමනය කරත හැකියි. උදාහරණ වශයෙන් එක ප්‍රතිපත්තියකට රටට ආහාර ප්‍රතිපත්තියක් කියන එකක් තියෙනවා නම් අපේ රටේ මූලික ආහාරය බත් හැදෙන්නේ වී වලින්. වී හැදෙන්න අපි වී ගොවිතැන කරන්නට ඕන. එහෙමනම් මේ වී ගොවිතැන සඳහා භූමිය අවශ්‍යයි. ඒතර ඒ භූමිය අපි වී ගොවිතැන සඳහා නිසිස සකස් කරන්නට ඕන. ඒ නිසි අමුද්‍රව්‍ය ටික දෙන්න ඕන. හාල් හොඳට නිෂ්පාදනය කරන හොඳ ගුණවත් ආහාරයක් අපිට ලැබෙන්න ඕන. ඒතර මේ ආහාර ප්‍රතිපත්ති සකස් වෙනවා නම් ඒ සඳහා භූමි ඍජුව සම්බන්ධ වෙනවා. ඒතර මේ භූමි අනිවාර්යයෙන් අපි නිසිස සංරක්ෂණය කරගන්න ඕන, ආරක්ෂා කරන්න සකස් කරන්න ඕන. ඒ වගේ අනිකුත් ආහාර භෝගත් එවෙනිමයි. ඒතර මේ භූමි තමයි ඍජුවම එන්නේ. ඒතර නිවාස ප්‍රතිපත්තියක් ගත්තොත් ඍජුවම කොහෙද නිවාස සකස් වෙන්න ඕන, කොහොමද සකස් වෙන්න ඕන ප්‍රතිපත්තියක්. ඒතර මේ රාජ්‍ය ප්‍රතිපත්ති සියල්ල භූමි භාවිතයට සම්බන්ධයි. ඒතර භූමි භාවිතයේ නිසිස සකස් වෙනවා නිරායාසයෙන්ම හොඳ රාජ්‍ය ප්‍රතිපත්ති නැත්නම් දේශීය ප්‍රතිපත්ති සකස් වෙනවා නම් භූමි භාවිත කියන එක ඍජුවම සකස් වෙනවා. ඒකත් ඔය අර කලින් මහත්මයා කතා කර ප්‍රශ්නයට විසඳුමක් ඇත්තේම හොඳ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් වීමෙන් අපිට පුළුවන් භූමි භාවිත කළමන. ඒකට අපි වය වෙන්න ඕනේ නැහැ. අපිට තියෙන මේ සීමිත ඉදමක් ජනගහනය කෝටියක් වෙලා දෙකක් වෙලා තුනක් වෙලා දැන් අපි කොහෙද ඉන්නේ කියලා. ඒ සඳහා තාක්ෂණය භාවිත කළා, නීති රීති භාවිත කළා අපිට සැලසුම් හදන්න ඕන. සැලසුම් හදාගත්තන් පස්සේ ඉදිරි ජනගහනයකට හුරු වෙනවා. ඒ හුරු වෙලා ඒ ජනාවාස නිශ්චයාකාර සකස් කරන් කළමනාකරන් ඉන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය වන්නේ දේපල කළමනාකරණයක් සහ වෙළඳපොළ නියාමනයක්. මේ සඳහා රාජ්‍ය මැදිහත් වීම ඉතාම අවශ්‍යයි. ඒත් සමගම සියලු ජනතා මම හිතන්නේ හෝඩියේ පන්තියේ ඉගෙන ගන්න ළමයාගේ ඉඳලා සියලු ළමයින්ට දේපල පිළිබඳ භූමිය පිළිබඳ භූමියේ පාරිසරික වැදගත්කම, භූමියේ සමාජීය වැදගත්කම, භූමියේ තියෙන ආර්ථික වටිනාකම, භූමියේ තියෙන පාරිසරික සහ ඒ වැදගත්කම නේ භූමියේ විවිධ පැතිකඩ පිළිබඳ හිතාමතා කියා දෙන වැඩසටහනක් තිබිය යුතුයි අපේ අධ්‍යාපන ක්‍රමයේ තුල. භූමියේ භාවිතය භූමියේ පැතිකඩයන් පිළිබඳව හිතා මතා කියා දෙන අධ්‍යාපන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක අපිට පාසල් නැත්තම් පාසලින්ම ආරම්භ කරන්න ඕනේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි ඔබතුමා කිව්වා මේ කුසගින් නැත්තම් මේ අපේ ආහාර සපයා ගන්න භූමිය කොයි විදියටද පාදක වෙන්නේ කියලා. අපි දන්නවා මේ මහ පොළොව පිළිබඳව අපි උදම්මනනවා වියලි දණ්ඩක් උනත් පැලකලොත් පැලවෙන භූමියක් අපිට තියෙන්නේ කියලා. අද ලෝක ආහාර දිනය 1979 අවුරුද්දේ ඉඳලා ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවර්ධනය ලෝක ආහාර දිනය විදියට අපි සමරනවා. එතන ඇත්තටම මේ විදිහට මුළු ලෝකෙම ආහාර දිනයක් ප්‍රකාශයට පත් කරලා එක්සත් ජාතීන්ගේ දිනදර්ශකයේ වඩාත්ම සංවාදයට බඳුන් වන ප්‍රමුඛතම දවසක් තමයි ලෝක ආහාර දිනය. ඉතින් අපේ ලෝකයේ කුසගින්නේ මිය යන අදටත් අපේ රටේත් අපි පහුගිය කාලේ ඇහුවා බඩගින්නේ මිය ගියපු දරුවන් පිළිබඳව. ඉතින් එහෙම මේ තරම් ශාස්ත්‍රීය භූමියක ඉඳගෙන මේ තරම් ශාස්ත්‍රීය මහ පොළොවක ඉඳගෙන තවමත් අපේ පොල් ගෙඩිය පිටරටින් ගේනවා නම් අපේ හාල් ටික පිටරටින් ගේනවා නම් අපි කොතනද දියුණු වෙලා තියෙන්නේ කියලා එම හිතන්න වෙනවා. අපිට දුරකථන නැමතුම් බොහොමයක් ගලාගෙන එනවා. අයිබෝන් සුබ දවසක්. අයිබෝන් මට ඇත්තටම මේක මම මේ මහාචාර්යතුමාට මේ ප්‍රශ්නය යොමු කරන්නේ ඒක මම වගේ කීප දෙනෙක් මම වගේ බොහෝ අය ඉන්නවා මම මේ අහන ප්‍රශ්නේ අදාළයි හුඟක් අයට මේකයි මම ඇත්තම දැන් අපි අද මේ රටේ ඉන්නවා ග්‍රාමීයව යම් කිසි ඉඩම් ප්‍රමාණයක් අයිති වෙලා තිබිලා පාරම්පරික නමුත් ඔවුන්ගේ දූ දරුවන් කියන්නේ මමත් ඒ එක්කෙනෙක් අපි නාගරිකව රැකියා කරගෙන ජීවත් වෙනවා මොකද දැන් ගමේ ඉඩම වගා කරා කියලා අපිට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති වෙන්නේ නැහැ. ඒක කරන්න අමාරුයි. අපි ඉගෙන ගත්තා ඊට පස්සේ ගිහිල්ලා රස්සාවක් කරා. එතකොට අපේ දරුවෝ දැන් ඒ ගිරීම තුළ ඒගොල්ලෝ දැන් මේ ගමේ ඉඩම් වලට ගිහිල්ලා ගොවිතැන් කරන්න කැමැත්තක් නැහැ. ඒකෝර අපිට ධනයක් හැටියට තියෙන්නේ අපි හම්බ කරපු දෙයින් ජීවත් වෙලා තියෙනවා. අපිට ධනය හැටියට තියෙන්නේ මේ මෙච්චර තමයි මේ ඉඩම් ප්‍රමාණය. අපි අපි උදාහරණයක් කියමු මට අක්කර 7ක් තියෙනවා. නමුත් අද මේ ඉඩම් නිකන් තියෙන්නේ. පොල් ගස් ටිකක් වෙවිලා තියෙනවා. ඉස්සර ඉඳන් තිබිච්ච ඉඳ පොල් ගෙඩි ටිකක් ඉඳලා හිටලා කඩා ගන්නවා. ඉතින් ඔහෙ තියෙනවා. ඉතින් මේ ඉඩම් වලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ක්‍රමවේදයකට රාජ්‍ය මැදිහත් වීමක් තාම නැත්තේ. ඇයි? එකක් තමයි මේ ඉඩම් අපි දැන් අපි කියමු විකුණ ගන්න ඕනේ කියලා. විකුණ ගන්න ගියොත් එහෙම තරවුකාරයන්ගේ
හප්පංකාරයන්ගේ ඔක්කොම ප්‍රශ්න වලට මැදිලා තමයි අපිට ඒක විකුණ ගන්න හම්බෙන්නේ. අන්තිමේ ඉඩමට නියම මිලක් ලැබෙන්නේ නැහැ. එතකොට මම මේ ඉඩම් ඇපේට තියලා යම්කිසි මුදලක් අරගෙන යම්කිසි දෙයක් ආයෝජනයක් කරන්න මම බැංකුවට ගිහිල්ලා කතා කරපුවාම බැංකුව න්‍යායික පැත්තෙන් උත්තර දෙනවා මිස කොහොමද ඔබ ගෙවන්නේ මේක කියන එක අහනවා මිස මම කිව්වේ මේක ඔබට ඇයි මේ ඉඩම ඇපේට තියාගෙන මට මේ මුදල දෙන්න බැරි. එකක් නැත්නම් ඔබ මේ ඉඩම ගන්න. ඔබ මේ ඉඩම අරගෙන මේක විකුණලා මට යම්කිසි සාධාරණ මුදලක් දෙන්න. ඉතින් ඒ වගේ මේ විකුණා ගැනීමට ඉඩම් අවශ්‍ය කරන අයට ඉඩම් කියන්නේ ප්‍රොපර්ටි සේල්ස් කියන එකට රාජ්‍ය මැදිහත්වීමක් මම හිතන්නේ අවශ්‍ය අය අද මේ සමාජයේ ඉන්නවා. එහෙම නැත්නම් රාජ්‍ය කෙනෙක්ගේ අපයක් මත කියන්නේ රාජ්‍යයෙන් රැකවරණයක් මත මේ ඉඩම් කාට හරි දීලා යම්කිසි රජයට අවශ්‍ය කරන ඒ කියන්නේ ඉදිනදා අපි ගමුනේ ඖෂධ වගාව කියන එකට ප්‍රචලිත වෙගෙන යනවා. ඉතින් ඒ වගේ ඒ කියන්නේ මට මගේ ඉඩමේ අයිතිය මට ඕනේ. මට සම්පතක් හැටියට මට ධනයක් හැටියට තියෙන මෙච්චරයි. නමුත් මට කෙනෙක්ට දෙන්න පුළුවන් මේක. නමුත් මම කොහොමද විශ්වාසනීයත්වයෙන් කෙනෙක්ට මේක දෙන්නේ? දැන් මොකද ටික කාලෙකින් නැත්නම් ඔහු ඒ ඉඩමට අයිතිවාසිකම් කියනවා. ඉතින් මේවැනි ප්‍රශ්න මේ අන්දගෝවිපාන වගේ අනම්මනම් එක බොහොම ලොකු ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා. ඔබතුමාලාට පුළුවන් නම් මෙන්න මේ රටේ තියෙන මේ තත්ත්වය निराකරණය කරන්න ගාමීව තියෙන සෑහෙන ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. සාරවත් ඉඩම් නිසි කළමනාකරණය කළා රට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි. ඊ타මත්ම මේ කාලෝචිතයි. ඒ වගේම මේ කරුණු ගණනාවක්ම මැදිහත් වෙන සංකීර්ණ ප්‍රශ්නයක් තමයි ඔබතුමා ඇහුවේ. මම අර මුලින්ම කිව්වේ ඒකයි රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍යයි කියලා. දැන් අපි අර වෙළඳ ආර්ථිකයට එනවත් එක්කම වෙළඳපොළට සියලු දේ වෙළඳපොළ සැපයුම් සහ ඒ බලවේග වලට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක නිර්දීලා තියෙනවා අපි. නමුත් භූමිය කියන එක සීමා සහිත සහ අතිශයින්ම අපේ ජීවිතයට බලපෑම් කරන සාධකයක් නිසා භූමිය වෙළඳපොළට අවශ්‍ය විදිහට හසුරවන්න ඉඩ නොදිය යුතුයි කියන එක අපි කතා කරන්නේ. ඊළඟ දේ තමයි වෙළඳපොළ බලවේග ඉක්මනින් ප්‍රතිලාභ අපේක්ෂා කරන පිරිස් තමයි වෙළඳපොළට එන්නේ. ලාභය ආදායම් ඉක්මනින් ගන්න. එතකොට ඔබතුමා කිව්වේ එකයි ඔබතුමා වුණත් මේ මම කියන්නේ අපි කවුරුත් දැන් වෙළඳපොළ සමාජයෙන් බවට පත් වෙලා ඉන්නවා. අපිට ඉක්මනින් ලාභ ගන්න, ඉක්මනින් ආදායම් ගන්න, ඉක්මනින් තනතුරු ගන්න පුළුවන් දේවල් තමයි අපි යොමු වෙන්නේ. ඒකයි ඔබතුමා වුණත් කෘෂිකර්මාන්ත දැන් අපිට බෑනේ මේ ඉඩම අතහැලා දානවනේ කියන අපි පෙළඹෙන්නේ. අපේ රටේ අයගේ ඒ තියෙන දැනුම අඩු වෙලා තියෙනවා. මේ බොහොම සහ අපිට තියෙන අපි පොළඹවලා තියෙනවා වෙළඳ ආර්ථිකයට ගිහිල්ලා තනතුරු තාන්න ව්‍යාපාර ආදී දේවල් කරමින් මේ ගණිතන ව්‍යාපාර බවට පත් කරලා තියෙනවා. ආයෝජන අපි පොළඹවන්නේ නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ වෙළඳ ආර්ථිකය තුළ අපේ මිනිස්සු පොළඹවලා තියන්නේ මේ ජාවාරම් ව්‍යාපාරයක් සඳහා මිලදී ගැනීම සහ අලෙවි කිරීම සඳහා පමණයි. නිෂ්පාදන ආර්ථිකයක් අපි පොළඹවල නැහැ. මේ නිෂ්පාදන ආර්ථිකය සහ ව්‍යවසායකත්ව වගේ දේවල් අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අපි පෙළඹෙනවා නම් ඒත් එක්කම භූමියේ තියෙන මම කලිමුත් කතා කරා භූමියේ තියෙන ආර්ථික වටිනාකම, භූමියේ තියෙන ශක්තිතාවයන්, භූමියේ තියෙන සමාජීය සංස්කෘතික ආගේ හරපද්ධතිය අපි කියලා දෙනවා නම් පුංචි ළමයාගේ නම් ඒ පුංචි ළමයා ගම දාලා යන්නේ නැහැ. ගම දාලා යන එක හේතුවක් තමයි මෙයාට හොඳ ආර්ථිකයක් හදා ගන්න ඕන කියලා හිතනවා. එක්ක ගම දාලා යන එක්කෙනා හිතනවා මට හොඳ සමාජික පරිසරයක් ඕන කියලා. එහෙම නැත්නම් මට හොඳ නාගරික කියලා සප පහසුකම් අපේක්ෂා කරන ගම නගරයට යන්නේ. ගමේ මේ ටික හදා ගන්න පුළුවන් විදිහට ආර්ථික සංස්කෘතියේ ප්‍රතිපත්ති හැදෙනවා නම් ගම දාලා යන්නේ. ඔය අක්කර 7 කියලා කියන්නේ ඇත්තෙම කෝටි ගණන් ආදායම් ගන්න පුළුවන් හරියට ආර්ථිකය ඒ පිට යොමු වෙනවා නම්. අපේ ආර්ථිකය යොමු වෙන්නේ නැහැනේ. ඒ ඉඩමේ දැන් තේ වගාවෙනි වගාවල්. අපි හරියට සාම්ප්‍රදායික තත්ත්වයක් විද්‍යාත්මක සාධකත් හරියට එකතු කරගත්තොත් හොඳ වෙළඳපළකුත් සකස් කරගත්තොත් ඉතා විශාල ආයෝජනයක් කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔබතුමා පැවසුවා වගේ මේ ඔබතුමාට ඉඩම තියෙනවා, ඔබතුමාට සල්ලි නැහැ, සමහර ඔබතුමාට දැනුම නැහැ, සමහර ඔබතුමාට අනිකුත් සාධක නැහැ. ඇත්තම මේ කළමනාකරණය සහ නවීන විද්‍යාත්මක ක්‍රමවේදත් එක්ක එවැනි ප්‍රශ්න විසඳුම් තියෙනවා ලෝකේ අනිත් රටවල. අපිත් ඉදිරියේ ලංකාවේ එවැනි ක්‍රමවේද හඳුන්වා දෙන්න මතෙන් රජයේ මැදිහත් වෙන්න ඕන වෙනවා. උදාහරණයක් විදිහට ඔබතුමාලගේ ඉඩම තියෙනවා, තව කෙනෙකුට ධනෙ තියෙන්නට පුළුවන්. තව කෙනෙකුට ඒ සඳහා වෙන ශිල්ප ඥානෙ තියෙන්න පුළුවන්. ඔය තුන් දෙනා එකතු වුණොත් හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. දැන් තේ වගාවට ඔබතුමා දක්ෂ නැත්නම් තේ වගාවට දක්ෂ කෙනාට එකතු වෙන්න පුළුවන්. සල්ලි බැංකුවකට දෙන්න. ඔය තුන් ගොල්ලෝ එකතු වුණොත් ඒ සඳහා නීත්‍යානුකූල පිළිගැනීමක් දෙන ක්‍රමවේදයකට සකස් වෙනවා නම් හොඳ ව්‍යාපාරයක් හදන්න පුළුවන්.
ඉතින් ඒ වගේ ඉඩම් වල ආයෝජන සකස් වීම ඉඩම් සඳහා අනිකුත් ආයෝජන දිරිගැන්වීම ක්‍රමවේදයට රජයේ මැදිහත් විය යුතුයි කියන එක අපි දිගටම කතා කරනවා. ඒ සඳහා ක්‍රමවේද සකස් විය යුතුයි දිනුෂාමිස්. ඒ නිසා තමයි රටේ සහ දේශීය නිෂ්පාදකයන්ට මේ පහුගිය කාලේ විශේෂයෙන් ආරාධනා කරා කෘෂිකර්මාන්තර යන්න මේ නගරයේ තියෙන වාණිජ්‍යමය ව්‍යාපාර වලට අමතරව යන්න ගිහිල්ලා දේශීය කෘෂිකර්මාන්තර දිරිගන්නට කියලා පහුගිය කාලේ මේ කොවිඩ් සිද්ධියත් එක්ක අපි කතා කරනවා. රජයත් මැදිහත් වෙනවා දේශීය නිෂ්පාදන අපි දිරිගන්නමු කියලා. ඉතින් දිරිගන්වීම කියන කතාවෙන් කියලා බෑ. ඒ සඳහා අවශ්‍ය නීති රීති, ආයතන ව්‍යුහ, වෙළඳපොළ සහ අවශ්‍ය දැනුම දීම් වාගේ සංකීර්ණ කටයුතු රාශියක් කෙරෙන්නට වෙනවා. නමුත් ඒක ප්‍රමාද නොකර කළ යුතුයි. දේශීය නිෂ්පාදන දිරිගැන්විය යුතුයි. දේශීය ව්‍යවසායකත්වයේ අනිවාර්යයෙන් සකස් කර යුතුයි. සම්ප්‍රදායික කෘෂිකර්මාන්තයත් ඇති වාණිජ්‍ය කෘෂිකර්මාන්තකින් දෙක සංකලනය කරගෙන රටට ගැළපෙන කෘෂිකාර්මික යාන්ත්‍රණයක් අපි සකස් කර යුතුයි. මේ රටේ හැදෙන තේ තමයි ලෝකේ හොඳම තේ. මේ රටේ හැදෙන දොඩම් තමයි ලෝකේ හොඳම දොඩම්. මේ රටේ හැදෙන රබර් තමයි ලෝකේ හොඳම රබර්. බලන්න හොයලා බලලා මේ රටේ හැදෙන පොල් තමයි හොඳම පොල්. හොයලා බලන්නකෝ මේක විද්‍යාඥයෝ කියලා තියෙනවා. අපේ ගැමියෝ සාම්ප්‍රදාය ඥානෙම ඔප්පු කරලා තියෙනවා. මේ රටේ නොවෙන දෙයක් නැහැනේ. කෙසෙල් ගත්තොත් 100 ගාන කෙසෙල් වර්ග. පලා ගත්තොත් පලා වර්ග 100 ගාන. වී ගත්තොත් 100 ගානක් තියෙනවා. මෙතරම් ශාස්ත්‍රීය එකක අක්කර 7ක් නිකන් තියෙනවා කියලා කියනවා නම් ඒක ඇත්තෙම වහ විසඳිය යුතු ප්‍රශ්නයක්. ඒ නිසා ඔබතුමා හොඳ ජාතික ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ. මම හිතනවා ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව මගින් මේක අවශ්‍ය අයට අහන්න ලැබෙයි. ඔබතුමාගේ ප්‍රශ්නෙට වහාම විසඳුමක් ලබා ගන්න වෙන ජාතික වශයෙන්. ඉතින් අපි දැනුම වශයෙන් ආකල්ප වශයෙන් මේ සඳහා මැදිහත් වෙනවා. ඊටාම ස්තුතියි ප්‍රශ්නේ නැගීමෙන් රාජ්‍ය ප්‍රතිපත්ති වලින් මේ සඳහා මැදිහත් යුතුයි කියන එකයි මගේ යෝජනාව. හොඳයි. අපේ රටේ මුඩු ඉඩම් කොච්චර තියෙනවද? පුරන් වෙච්ච කුඹුරු කොච්චර තියෙනවද? ඔබ බලන්න ඔබේ නිවස වටේට තියෙන භූමිය ඒවයින් හරියට අඩුතරමේ මඤ්ඤුක දණ්ඩක් හිටවලා අඹ ගහක් පොල් ගහක් කෙසෙල් ගහක් ඔබ පැල කරලා තියනවාද කියලා. ඉතින් එහෙම මෙච්චර කල් එහෙම නොහිතුවා නම් අද ඔබ වෙනස් වෙන්න. ඒ වෙනස අපේ රටට ඔබට ගමට හැමෝටම යම් ආකාරයක බොහොම මේ පැහැස්සරව කතා කරන්න පුළුවන් හොඳ මේ යම් දෙයක් බිහි කරાવી කියන එක අපි විශ්වාස කරනවා. දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපල කළමනාකරණ සහ තක්සේරු විද්‍යා අධ්‍යනාංශයෙන් මේ භූමිය සහ මේ කියන දේපල කළමනාකරණය කරන්න මහඟු දායකත්වයක් විද්‍යාර්ථීන් බිහි කරමින් රටට ලෝකයට ඉටු කරනවා. දැන් ආචාර්යතුමිය උපුලි පෙරේරා විද්වතියකින් අපි අවසාන වශයෙන් විමසන්නේ දැන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා කිව්වා පාසල් පද්ධතියේ ඉඳලම අපි භූමිය පිළිබඳව එතකොට මේ දේපල පිළිබඳව දරුවන්ට නිසි අධ්‍යාපනයක් දෙන්න ඕනි කියලා. ඒක සරසවියට ආවට පස්සේ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ඔබතුමිය ළඟ යතින් ඒක මනාව ඉටු කරනවා. නමුත් අර හැඟීම කියන එක අපි පුංචි කාලේ ඉඳලම දරුවන්ගේ හදවතට දෙන්න ඕනේ. ඔබතුමිය මොන වගේ යෝජනාවන් දේ සඳහා කරන්නේ? කොහොමද ඒක වෙනස් කරගන්න ඕනේ? රාජ්‍ය මැදිහත් වීමක් මේකට අවශ්‍ය කරනවද? ඇත්තටම දිනුෂමිය මම ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කැමතියි. ඇත්තටම බලන්න දැන් අපි ඇත්තටම මෙතෙක් කතා කරා භූමි භාවිතය, එහි කළමනාකරණයේ තියෙන ගැටලු. ඒ වගේම අර මහත්මීන් දෙපළක් හොඳ ප්‍රශ්න දෙකක් නැගුවා. අපි කොහොමද මේ අපිට සංවර්ධනය අවශ්‍යයි. නමුත් අපි කොහොමද මේ අපේ තියෙන ඉඩම් භාවිතයත් අපි ඔකට කියනවා තිරසාර සංවර්ධනය කියලා. සස්ටේනබල් ඩෙවලොප්මන්ට්. එතකොට සංවර්ධනයත් ඉෂ්ට කර ගනිමින් කොහොමද අපි මේ භූමිය කළමනාකරණය කරගන්නේ? ඒ වගේම මේ තියෙන අපේ තියෙන ග්‍රාමීය ඉඩම් මේවා යම් කිසි දුරකට යම් විදිහකට අතෑරලා දානවද? එහෙම නැත්නම් මේවා යම් කිසි දුරකට කොහොමද අපි සංවර්ධනයට මේ භාවිතයට ගන්න? එතකොට මෙතනදී ඇත්තටම අර මහාචාර්යතුමා කිව්වා වගේ අපි මේක අවශ්‍යයි. අපේ අධ්‍යාපන ක්‍රම ක්‍රියාවලිය තුළට අපි සියලුම දෙනාට රජය පමණක් නෙවෙයි අපි පුද්ගලයන් හැටියට සියලුම දෙනා මේ පිළිබඳව යම්කිසි වගකීමක් දැරිය යුතුයි. ඉතින් මෙතනදී ඇත්තටම අපි අධ්‍යනාංශයක් විදියටත් තේරුම් ගන්නවා විද්‍යාර්ථීන් බිහි කිරීමට අමතරව අපි යම්කිසි සමාජය තුළ කතිකාවතක් ඇති කරන්න ඕනේ. අපි මේ වෙළඳපොළට බාර දීපු මේ භූමිය කොහොමද අර දැන් අපි වෙළඳපොළට බාර දෙන්නේ දැන් මේ සමාජයේ තියෙන අවශ්‍යතාවයන්ට මේ භූමිය යොදවලා කළමනාකරණය කළ සංවර්ධනය කරන්න. නමුත් වෙළඳපොළ සාමාන්‍යයෙන් හැසිරෙන්නේ ලාභය අරමුණු කරගෙන. එතකොට අපි කොහොමද මේ වෙළඳපොළ මනාව යම්කිසි විදියකට මැදිහත් වීමක් වෙන්නේ? රාජ්‍ය මැදිහත් වීම අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ වගේම අපි විද්‍යාර්ථීන් විදියට අපි වෘත්තිකයන් විදියට කොහොමද මේ සඳහා මැදිහත් වෙන්නේ? ඒක නම් මේ සඳහා යම්කිසි කතිකාවතක්
ඇති විය යුතුයි. ඒක එක සැරයක් කතා කරලා හරියන්නේ නැහැ. මේක දීර්ඝව යම්කිසි රිසර්ච් ඇජෙන්ඩා එකක් එහෙම නැත්නම් යම්කිසි න්‍යාය පත්‍රයක් විදියට යම්කිසි කතිකාවතක් ඇති කිය යුතුයි. එතකොට ඔන්න ඔය හරහා තමයි අපි අධ්‍යනාංශය 2017 වසරේදී අපි ආරම්භ කරන්නේ සම්මන්ත්‍රණයක්. කොහොමද මේක අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් වශයෙන් 2017 දී අපි ආරම්භ කරනවා. 2015-16 වර්ෂයේදී ජාතික සම්මන්ත්‍රණයක් විදියට අපි ආරම්භ කරපු ඒ සම්මන්ත්‍රණය දීපල කළමනාකරණය හා තක්සේරු කරණය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය මේ වසරේ 4 වෙනි වතාවට අපි පවත්වනවා. ඉතින් මෙතනදී අපි මේ සම්මන්ත්‍රණයේ මූලිකම න්‍යාය පත්‍රය තමයි මේ සමාජයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ආර්ථිකමය අවශ්‍යතාවය සෝෂියෝ ඉකොනොමික් නීඩ්ස් වෙනුවෙන් කොහොමද මේ දීපල භාවිතය අපි හසුරුවා ගන්න කියලා. එතකොට මේ සම්මන්ත්‍රණය ඔස්සේ අපි වෘත්තිකයන්, විද්‍යාර්ථීන්, ඒ වගේම ශිෂ්‍යයින් එකම තලයකට ගෙනල්ලා හැම වසරකදීම කොහොමද මේ ඒ කාලීනව පවත්නා මාතෘකා යටතේ කාලීනව පවත්නා ප්‍රශ්න යටතේ අපි කොහොමද මේ සංවර්ධනය සහ භූමි භාවිතය සහ පරිසරය මේ කියන දේ අපි කොහොමද අපි දන්නවා දැන් අපි හුඟක් තාක්ෂණය ගැන කතා කරනවා. අපි කොහොමද මේ තාක්ෂණය මේ කළමනාකාරීත්වයට තක්සේරු කරන්නට ගෙනල්ලා මේ සංවර්ධනයත් පරිසරයත් දෙක තුලනාත්මකව අපිට ඇත්තටම පුළුවන් නම් වෙළඳපොලේ අවශ්‍යතාවය සහ ඉල්ලුම්කරුවන් හා සැපියුම්කරුවන් අතර යම්කිසි අපි දකිනවා මේ තුලනයක් නැහැ. සමහරවිට අපි දැන් උදාහරණයක් හැටියට ගන්න යම්කිසි නගරයක අපි නිවාස සඳහා වන ඉඩම් සැපියුම්කරුවන් හරියටම දන්නේ කොච්චර මේ නගරයට ගෙවල් අවශ්‍යද කියලා. ඒ වගේම සමහර ලාවට ගෙවල් අවශ්‍ය මිනිස්සුන්ට ඒ ඉඩමක් හෝ නිවාසයක් මිලදී ගැනීමට මුදල් නැහැ. ඒතර මෙතන හැමතිස්සෙම තියෙන ඉල්ලුම හා සැපියුම අතර යම්කිසි ප්‍රශ්නයක්. එතකොට දැන් ගමේ තියෙන ඉඩම ඒ මහතා දන්නේ නැහැ මොකක්ද කොහොමද මේක මනා කළමනාකාරීත්වයෙන් යුතුව හොඳ ආදායමක් ගන්න. ඒ නොදැනුවත්කම නිසාම සමහර ලාවට පෙළඹෙන නගරයට වෙනත් රැකියාවක් කරන්න. එතකොට මේ තියෙන සම්පත් ඇත්තටම මේ මෙසේ නිසි භාවිතයට නොගෙන මේ ආර්ථික සංවර්ධනයෙන් බැහැරවීම ඔන්න ඔය වගේ කියන ප්‍රශ්න හරහා අපි කොහොමද මේ මනා සමාජයේ නිසි අවශ්‍යතාවයට අපේ තියෙන ඉඩම් සහ දේපල භාවිත කරන්නේ. ඒ සඳහා තාක්ෂණය සුහුරු අපි ස්මාර්ට් ටෙක්නොලොජිස් ගැන හුඟක් කතා කරනවා. ඒතර මේ කියන අවශ්‍යතාවයන් කොහොමද අපි අඩු ඉඩකින් මේ ස්මාර්ට් ටෙක්නොලොජිස් පාවිච්චි කරලා මේ ඉඩම් භාවිතයට සංවර්ධනයට යොමු කරන්නේ. ඒතර අපි දන්නවා මේ අද වෙනකොට කොවිඩ් තත්ත්වය ඇවිල්ලා තිනවා. ඊට පස්සේ මේ සෞඛ්‍ය කොහොමද මේ වෙළඳපොළ යම්කිසි විදියකට අද වෙනකොට මේ වෙනස් කරලා තියෙන්නේ. ඒතර මේ ඔස්සේ විවිධ මාතෘකා ඔස්සේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් හැම වර්ෂයකදීම පවත්වනවා. එතනදී බලාපොරොත්තු වෙන්නේ අර මං කිව්වා වගේ වෘත්තිකයන්, විද්‍යාර්ථීන් මේ සඳහා යම්කිසි කැමැත්තක් දක්වන ඕනෑම පාර්ශවයක් මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙලා අපිට පුළුවන් මේ පිළිබඳව යම්කිසි කතිකාවතක්. මොකද මං හිතන්නේ මේක එක සැරයක් කතා කරලා මේකට විසඳුමක් ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මේක හැමතිස්සෙම අපි නිතරම මේ ගැන යම්කිසි කතිකාවතක් ඇති කරගනිමින් ඉදිරියට යා යුතු දෙයක්. ඉතින් මෙවර ඔක්තෝබර් මාසයේ 19, 20, 21, 22 කියන දවස් 4 අපි මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙනවා. ඒ වගේම විශේෂ කාරණයක් තියෙනවා. මෙවරදී මේ අපි දැනට රටේ පවත්නා තත්ත්වය නිසා අපි මේ සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ මාර්ගගතව. කියන්නේ ඔන්ලයින් ක්‍රමයට. එතකොට අපි ඇත්තටම ගිය වර්ෂයේත් යම්කිසි දුරකට මේක උත්සාහ කරා. මොකද අපිට උමනාව තිබුණා අපි කතා කරන තිරසාර සංවර්ධන යම්කිසි ක්‍රියාවලියකට නගන්න. අපිට පුළුවන් නම් විදේශ රටක ඉන්න විද්වතෙක් මේ ගුවන් මාර්ගයෙන් ලංකාවට එන්නේ නැතුව අපිට පුළුවන් නම් ඍජුවම ඒ විද්වතානන්ව සම්බන්ධ කරගන්න. එවැනි ක්‍රම අපි පාවිච්චි කරා ගිය වසරේත්. ඒතර මේ වර්ෂයේ සියලුම දවස් 4ම අපි මාර්ගගතව මේ සම්මන්ත්‍රණය පැවැත්වෙනවා. මේ සම්මන්ත්‍රණය අපි විවිධ පැතිකඩයන් කතා කරනවා. කොහොමද ලංකාවේ දේපල වෙළඳපොළ සංවර්ධනය වෙමින් පවතින දේපල වෙළඳපොළ මගින් සංවර්ධන වෙමින් පවතින දේපල වෙළඳපොළක් සංවර්ධිත දේපල වෙළඳපොළක් බවට පත් කරන්නේ. අපේ කොහොමද පරිසරය සහ සෞඛ්‍ය කොහොමද මේ වෙනකොට මේ ගෝලීය වශයෙන් ලංකාවෙත් මේ දේපල වෙළඳපොළ මොන වගේද මේක හැඩගැන්විලා තියෙන්නේ. ඒ වගේම කොවිඩ් තත්ත්වයන් යටතේ අපි කොහොමද දේපල වෙළඳපොළට මිල සංඥා නිකුත් කරන්නේ, තක්සේරුකරණය කොහොමද කරන්නේ. ඒ වගේම අපි දන්නවා මේ වසරේදී අපි දේපල ආයෝජනය පිළිබඳව
කතා කළ දේපළ වෙළඳාම් ආයෝජන භාරයන් පිළිබඳව අපි කොහොමද මේ පුද්ගලයන් වශයෙන් අපි දන්නා දේපළක ආයෝජනය කරන්න විශාල ආයෝජන මුදලක් අවශ්‍යයි. ඒක නිසා ඒකට යොමු විය හැකි පිරිස ඉතාම සුළුයි. නමුත් රටේ සංවර්ධනය ගැන කතා කරනවා නම් දැන් අර එක මහත්මයෙක් ඇහුවා එතුමා කොහොමද මේකෙන් ආදායමක් ගන්න කියන එක. එතකොට මේ ආයෝජන අවස්ථා මිනිස්සුන්ට ඇති කරන්න සාමාන්‍ය මිනිස්සුන්ට ආයෝජන අවස්ථා ඇති කරන්නේ කොහොමද? ඒ සඳහා දේපළ ආයෝජන භාරයන් ගැන අපි මේ වසරේ මේ වෙනකොට ගැසට් පත්‍රේ නිකුත් වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ වගේ දේවල් මිනිස්සුන්ගේ දැනුවත් කරන්න මිනිස්සු සියලු දෙනාම තමන්ගේ ඉතිරි ආයෝජනයක් බවට පත් කරගන්න මේ වගේ නොයෙකුත් වැදගත් මේ වසරට වැදගත් වෙන විවිධ මාතෘකා ඔස්සේ අපි මේ සම්මන්ත්‍රණයට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. දේපළ කළමනාකරණ සහ තක්සේරු විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණ සම්මන්ත්‍රණය ඔක්තෝබර් මාසයේ 19 20 21 22 පැවැත්වෙනවා ඔන්ලයින් ක්‍රමයට. කොහොමද සම්බන්ධ වෙන්න පුළුවන් කෙනෙකුට? ඇත්තටම අපේ වෙබ්සයිට් එකට එහෙම නැත්නම් මම වෙබ්සයිට් එකේ ඇඩ්‍රස් එක කිව්වොත් icremv.sjp.ac.lk අපි නැවත මතක් කරමු. icremv.sjp.ac.lk මෙම වෙබ් අඩවියට පිවිසිලා ඔබට පුළුවන් ඒ සඳහා ඔබේ රෙජිස්ට්‍රේෂන් ඩීටේල්ස් දෙන්න. ඒ සඳහා ඒ ඔබේ අවශ්‍ය ඒ නම සහ ඒ අදාළ විස්තරයන් අපිට සැපෙවුවාම අපි ඔබට සපයන්නම්. ඒ සඳහා කොහොමද රෙජිස්ටර් වෙන්නේ කොහොමද සම්බන්ධ වෙන්නේ මේ සම්මන්ත්‍රණය සඳහා. මම හිතන්නේ ඒක තමයි ඊටාම පහසුම ක්‍රමය අපි හා සම්බන්ධ වෙන්න. හොඳයි. අද අපි බොහොම මේ ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් සූදානම් කිරීම පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ කළමනාකරණ සහ තක්සේරු විද්‍යා අධ්‍යනාංශයට මෙතන එතකොට අපිට යලි ඇසෑරීමක් සිද්ධ වෙනවා. අපිට අවශ්‍ය දේ කුමක්ද අපි කළ යුත්තේ මොකක්ද කියන කාරණා මේ දේපළ කළමනාකරණය සහ තක්සේරු විද්‍යාව පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ සම්මන්ත්‍රණය ඔස්සේ අපිට සුබ පැතුම් එකතු කරනවා. ආදරණීය මිතුරනි අපේ අද ටිකක් වෙලා වැඩිපුරත් ගත්තා. සාර ප්‍රභාගිරින් සමගන්න සූදානම් වෙනවා. භූමියේ භාවිතය සහ ආර්ථික සම්වර්ධනය පිළිබඳව අද අප කතා කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ කළමනාකරණය සහ තක්සේරු විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්චාර්යවංශ විද්වතානන් වගේම අධ්‍යනාංශ ප්‍රධානී ආචාර්ය උපුලි පෙරේරා විද්වතිය අද ඊටාම හොඳට මේ මහ පොළොව පිළිබඳව මේ භූමිය පිළිබඳව සහ මේ භූමිය ආර්ථික සම්වර්ධනයට කොහොමද උදව් වෙන්නේ දායක වෙන්නේ කියන කාරණා පිළිබඳව අපව දැනුවත් කළා. ඔබ දෙපළට බොහොම ස්තුතියි. ස්තුතියි. හොඳයි. 1800 ගණන්වල සියටල්ගේ ලෝක ප්‍රකට ප්‍රකාශය ඔබ යලිත් සිහිපත් කරගන්න. මේ මහ පොළොව පිළිබඳව අපූර්ව පාඩම සහ හදවතින් දැනෙන හැඟීම ඒ තුළ ලියවි කියවි තිබෙනවා. ඉතින් ආදරණීය හිත මිතුරනි අපි ඉපදුනේ මහ පොළොවේ අපි මිය යන්නේ මහ පොළොව මත. ඉන්නේ ටික කාලයයි ඒ ටික කාලය හරියට පොළොවට මේ මාතෘ භූමියට මව්බිමට ආදරයෙන් සෙනෙහසින් ජීවත් වෙමු. ඉතින් සමුගන්නට අවසරයි. ලබන සඳුදාත් උදේ 8ට හමු වෙමු සාර ප්‍රභාගිර අතරින්. අද නිෂ්පාදන සහාය ලබා දුන්නේ දමයන්ති කොළඹගේ මම දිනුෂා වෙත්තසිංහ. ඔබට සුබ දවසක්.